දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරන මම ආර් කේශලා රාජපක්ෂ. මාගේ කණ්ඩායම වන්නේ C කණ්ඩායම. අපට ලීදී ඇති පැවරුම වන්නේ ලෝකයේ පවතින කිසියම් රටක් තෝරාගෙන එම රටට අදාළව මුල් ළමාවිය සංවර්ධනයේ අධ්‍යාපනය විකාශය පිළිබඳව ගැඹුරින් හැදෑරීමකට ලක් කිරීමයි. ඒ අනුව මගේ කණ්ඩායමට යෙදී ඇත්තේ බංග්ලාදේශයයි. බංග්ලාදේශය කියන්නේ ආසියානු රටක්. මේ තවත් විදිහකට කියන්න පුළුවන් එය දකුණු ආසියානු කලාපයට අයත් රාජ්‍යයක් ලෙස. මම දැන් ඔයාලට පෙන්වන්නේ මෙම බංග්ලාදේශයේ සිටියම. ඊට යාබදව පින්තූරයෙන් බංග්ලාදේශයේ ජාතික කොඩියේ රූප සටහන මේ ආකාරයට දක්වලා තියෙනවා. බංග්ලාදේශයේ මුල් ළමාවිය අධ්‍යාපනයේ විකාශය පිළිබඳව දැන් මම ඔයාලට කරුණු කිහිපයක් සඳහන් කරන්නම්. මෙහිදී එය ඉස්සෙල්ලාම ළමා සංවර්ධනය පිළිබඳව සඳහන් කරන විට වර්තමානයේ නිරන්තරයෙන්ම කාගෙත් අවධානයකට යොමු වන වචනයක් ලෙස මුල් ළමාවිය හැඳින්විය හැකියි. එමෙන්ම ළමා සංවර්ධන ක්‍රියාවලියේදී මුල් ළමාවිය කාලය තුල සිදුවන බුද්ධිමය වර්ධනය ක්‍රියාවලිය ඔහුගේ ජීවිතය ගොඩනැගෙන පදනම ලෙස සලකන්න පුළුවන්. එමෙන්ම මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ලෙස අදහස් කරනුයේ ඉතා සරලින් කීවහොත් මෙලව උපදින සෑම දරුවෙකුටම ජීවත් වීමට ආරක්ෂා වීමට සංවර්ධනය වීමට ඇති අයිතිය ඔස්සේ කායික චිත්තවේගීය ප්‍රජානනය හා මනෝ සමාජීය විවයයන් සංවර්ධනය මගින් සමතුලිත වූ පෞරුෂ වර්ධනයට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වේ. එහිදී බංග්ලාදේශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ප්‍රධාන වගකීම දරන්නේ එම රජයයි. එමෙන්ම තවත් විදිහට මම ඊට කලින් ඔයාලට බංග්ලාදේශයේ අධ්‍යාපනයේ ප්‍රධාන කොටස් 4කට මෙහිදී දක්වලා තියෙනවා. ඉදී ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ ටෙරටරි අධ්‍යාපන ක්‍රමය. එමෙන්ම බංග්ලාදේශයේ මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපන විකාශනය පිළිබඳව මම මෙසේ කරුණු ඉදිරිපත් කරනවා. දරුවෙකුගේ සමස්ත සංවර්ධනය සඳහා මුල් ළමාවිය අධ්‍යාපනය වැදගත් වෙනවා. සමස්ත සංවර්ධනයට චිත්තවේගය, බුද්ධිමය, සදාචාරාත්මක, සමාජීය, ශාරීරික හා ආධ්‍යාත්මික සංවර්ධනයද ඇතුළත් වෙනවා. මෙහිදී ප්‍රමාණවත් අවබෝධයක් සමාජීය ආර්ථික අසමානතාවය හා දුර්වල සම්බන්ධීකරණ නායකත්වයක් හේතුවෙන් පූර්ව ළමාවිය සංවර්ධනය හා වඩාත් නිශ්චිතවම පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය බංග්ලාදේශ රාජ්‍යයේ අධ්‍යාපන ක්‍රමයේ කොටසක් නොවීම කනගාටුවට කරුණක් වෙලා තියෙනවා. එමෙන්ම බංග්ලාදේශයේ පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය සඳහා බඳවා ගැනීම අනෙකුත් ආසියානු රටවල් අතරින් අවම අගයක්ද ගන්නවා. ඉහත කරුණුවලට ප්‍රධාන වශයෙන්ම නුපුහුණු ගුරුවරුන් හා පහසුකම් හිඟවීමේ හේතුවෙන් එහි ගුණාත්මක භාවය ප්‍රමාණවත් නොවීම හේතුවක් වශයෙන් කිව හැකියි. එමෙන්ම පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා විවිධ මුලපිරුම් සිදු කර ඇතත් පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම මුලපිරීම් හා මැදිහත් වීම සම්බන්ධීකරණය කළ හැකි ජාතික රාමු ප්‍රතිපත්තියක් හෝ යම් සේවයක් තවමත් මෙම රට තුළ සිදු නොවීම අවාසනාවකට හේතු දෙන කාරණාවක් ලෙස මෙහිදී ඉදිරිපත් කරන්න පුළුවන්. එමෙන්ම මම දැන් මූලාර්ශ කිහිපයකින් ගත් තොරතුරු ඔබට මෙසේ දක්වන්නම්. එහිදී පළවෙනි මූලාර්ශය Early Childhood Care and Education Development BAEED.
එනම් STM ප්‍රොජෙක්ට් M ජෙහාන් 2002. බංග්ලාදේශයේ මුල් ළමාවිය අධ්‍යාපනයේ එනම් ECE වැඩසටහන් පැකේජයක් යෝජනා කරන ලද අතර එය ඉලක්කගත දරුවන්ගේ අවශ්‍යතා සපුරනු ඇතැයි අපේක්ෂා කරා. එමෙන්ම පූර්ව කියවීම, පෙරලිවීම, ප්‍රධාන චින්තන කුසලතා, සංවේදීතාවය හා හැඟීම්, නිර්මාණශීලීත්වය සහ ගවේෂණය, සැලසුම් කළ ක්‍රීඩා, නිදහස් ක්‍රීඩා, භාෂා කුසලතා සහිත පූර්ව සංඛ්‍යා කුසලතා වැනි දේවල් සඳහන් කරන්න පුළුවන්. එමෙන්ම මෙම පූර්ණ ළමාවිය සංවර්ධනයේ මූලික මූලධර්ම මම තවත් මූලාර්ශයකින් ඔයාලට මෙසේ ඉදිරිපත් කරන්නම්. එහිදී මම යොදාගත් මූලාර්ශය වන්නේ Early Childhood Care and Education for Program in Bangladesh, Strength and Challenges, UNESCO, Dhaka. මුල් ළමාවිය යනු දරුවන්ගේ ජීවිතය ගොඩනගා ගන්නා පදනමයි. ළමා විවිධ අනුපාතයන්ගෙන් හා විවිධාකාරයෙන් චිත්තවේගී, බුද්ධිමය, සදාචාරාත්මක, සමාජීය හා ශාරීරික හා අධ්‍යාත්මික වශයෙන් වර්ධනය වෙනවා. ළමයින් සියලුම දෙනාට විවිධ හැකියා ඇති අතර ඒවා හඳුනාගෙන ප්‍රවර්තනය කළ යුතුයි. කුඩා දරුවන් ඔවුන්ගේ පරිසරයේ පවතින හා සිදුවන සෑම දෙයකින්ම යමක් ඉගෙන ගන්නවා. එමෙන්ම කුඩා දරුවන් තමන් ගැන හා අවට ලෝකය ගැන ඉගෙන ගන්නා ප්‍රධානම ක්‍රමය වන්නේ සෙල්ලම් කිරීම හා සංවාදයයි. වැඩිහිටියන් හා සමවයසේ මිතුරන් සමග කටයුතු කිරීම දරුවෙකුගේ වර්ධනයට ඍජුවම වැදගත්කමක් උසුලනවා. එමෙන්ම තමන්ගේ හැඟීම සිතීමට ධෛර්යමත් වන දරුවන් දැනුම ලබා ගැනීමට සහ ඉගෙනීමට උනන්දු වීමට වැඩි ඉඩක් තියෙනවා. එය මෙම මූලාශ්‍රය කරුණු ලෙස මට දක්වන්න පුළුවන්. එමෙන්ම 1990 ECE ජොම්ටයින් සමුළුවෙන් පසුව බංග්ලාදේශ රජය සැමට අධ්‍යාපනය සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි කැපවීමක් කළ අතර එහිදී ECEහි ඉලක්කද ඇතුළුව ක්‍රියාව 2000 සඳහා ඩක්කාරාමුවේ දක්වා ඇති EFA ඉලක්ක 6 සමග නැවත එකඟ වෙලා තියෙනවා. එහිදී ඩකා ඉලක්ක අවශ්‍යතාවය පවසනුයේ විස්තරව පවතින මුල් ළමාවිය අධ්‍යාපනය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන් වඩාත්ම අවධානයට ලක් වූ හා අවාසි සහගත දරුවන් සඳහායි. මෙහිදී 2000දී ජොම්ටයින් EFA ඉලක්ක ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ අතර එය නැවත 2002දී යාවත් කාලීන කරනු ලැබුවා. එහිදී දරුවන්ගේ අවශ්‍යතාවයක් හදිසි බවට ප්‍රකට කරුණක් වුවද සෑම දෙයක්ම බලා සිටිය නොහැකි වුවද පරිපාලන මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් ගොඩනැංවීමට දීර්ඝ කාලයක් ගත වී වෙහෙස වීමට කරුණක් වුණා. දීර්ඝ කාලයක් ගත වීමට වගේම වෙහෙස වීමට මෙය කරුණක් බවට පත් වුණා. එමෙන්ම මෙහිදී අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු අනුව මෙහිදී බංග්ලාදේශයේ එඩියුකේෂනල් සිස්ටම් යටතේ මෙම ලිපිය මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. The educational system in Bangladesh is three-tiered and highly subsidized. The government of Bangladesh operates many schools in the primary, secondary and higher secondary levels. It also subsidizes part of funding for many private schools. In the tertiary education sector, the government also funds more than 15 state universities through the University Grant Commission. එමෙන්ම පූර්ණ ළමාවිය සංවර්ධනය හා අරමුණු මම තවත් මූලාර්ශයකින් සොයාගත්තා. එහිදී මම යොදාගත් මූලාර්ශය
ඉදිරිපත් කළහොත් BRAC ශිෂු ශේරීන් Educational Program September 2004. එහිදී විධිමත් ප්‍රාථමික පාසලකට ඇතුළත් වීමට දරුවන්ගේ ශාරීරිකව හා මානසික උනන්දුවෙන් සූදානම් කිරීම එහිදී කරුණක් ලෙස දක්වන්න පුළුවන්. එමෙන්ම ළමා හිතකාමී ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් හඳුන්වා දීම, එමෙන්ම රිද්මය, නැටුම්, ගායන, චිත්‍ර, කතන්දර පැවසීම, හෝඩිය, සංඛ්‍යා යන ආදී නිපුණතා මට්ටම් දියුණු කිරීම. ඒ අනුව බංග්ලාදේශ රාජ්‍යයේ මුල් ළමාවිය රැකවරණයේ හා සංවර්ධනයට අදාළව මෙම අධ්‍යාපනයේ විකාශය පිළිබඳව ඉතාමත් සරලව ඔයාලට කියන්න පුළුවන්. ඒ අනුව මම දැන් හිතනවා ඔයාලට මේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එමෙන්ම ශ්‍රී ලංකාව වගේ නොවුනත් බංග්ලාදේශයේ සාක්ෂරතාවයේදී ඉතා අවම අගයක් ගැනීම මෙම මුල් ළමාවිය අධ්‍යාපනයේ විකාශය සිදුවන දුර්වලතා ඔස්සේ අවසානයේ ගත හැකි ප්‍රතිඵලයක් ලෙස මෙහිදී ඔබ සියලු දෙනාට කියන්න පුළුවන්. ලංකාව පුංචි රටක් වුවත් මෙහි පවතින අධ්‍යාපන ක්‍රමය අනෙකුත් රටවල් වල පවතින අධ්‍යාපනයට වඩා ඉතා විශිෂ්ට මට්ටමක පවතින බවද මෙම කරුණ ඔස්සේ අවසාන වශයෙන් ඔයාලට කියන්න පුළුවන්. එමෙන්ම ලංකාවේ තියෙන සමාජ පසුබිම, දෙමාපියන් මුල් ළමාවිය සංවර්ධනයේදී ඇති වැදගත්කම ගැන නිසි අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම වැනි සංකීර්ණ සමාජීය ගැටලු වැනි විවිධ දේවල් නිසා මෙම මුල් ළමාවිය, ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය යම්කිසි සමාජයක ප්‍රධානම අඩිතාලම වශයෙන්ද හඳුන්වන්න පුළුවන්. එමෙන්ම බංග්ලාදේශය වැනි රටක දුප්පත්කම කියන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙස බංග්ලාදේශ රාජ්‍යය හැඳින්විය පුළුවන් වුණත් සාක්ෂරතාවය අතින් ඉතාමත් අඩු මට්ටමක පවතින දකුණු ආසියාතික රටක් ලෙසද මෙහිදී හඳුන්වන්න පුළුවන්. මම දැන් හිතනවා ඔයාලට බංග්ලාදේශ රටේ මුල් ළමාවිය අධ්‍යාපනයේ විකාශනය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඊට අමතරව මේ පිළිබඳව තවත් ගැඹුරින් ඒ කියන්නේ අධ්‍යාපනයේ සංවර්ධනය ආරමුණු, රජයේ ගෙන ඇති ප්‍රතිපත්ති වැනි විවිධ මාතෘකා මාගේ මිතුරු සොයුරියන් ඔබට ඒ පිළිබඳව ඉදිරිපත් කිරීමට සූදානම් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මගේ පැවරුමෙන් ඔබට යම්කිසි දැනුමක් අත්ුණයි කියලා. ස්තුතියි. South Asia International Institute of Higher Education. My name is Nimesha Kavindi, Group C. මට එදිලා තියෙන මාතෘකාව මුල් ළමාවිය අධ්‍යාපන විකාශනය හා නව ප්‍රවණතා. එහි හැඳින්වීම ගැන කතා කළොත් බොහෝ දෙමව්පියන් මුල් ළමාවිය අධ්‍යාපනය සලකන්නේ ඔවුන් වැඩෙන විට දරුවෙකුගේ අධ්‍යාපනයට පදනම් තැබීමට හොඳම ක්‍රමයක් ලෙසය. කුඩා කාලයේදී ඔබ නව අත්දැකීම් ඉගෙන ගැනීමට හා පිළිගැනීමට උනන්දු වන අතර ඒ මුල් ළමාවිය අධ්‍යාපන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරයි. එමෙන්ම මුල් ළමාවිය අධ්‍යාපනය යනු මූලික කුසලතා ඉගෙන ගැනීමක් පමණක් නොව ඔබේ දරුවා සමාජ හා චිත්තවේගී කුසලතාද ඉගෙන ගනු ඇත. ඔවුන්ගේ සමවයස් මිතුරන් හා ගුරුවරුන් සමග කටයුතු කරන්නේ කෙසේද ඔවුන් ඉගෙන ගනු ඇත. ඒ වගේම දරුවන් වෙනත් ළමුන් සමග කාලය ගත කිරීමෙන් ඔවුන්ගේ හෝ ඇයගේ ලැජ්ජාව ජය ගැනීම ඉගෙන ගනු ඇත. මේ සමාජ සංවර්ධන අත්‍යවශ්‍ය වන අතර ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරනු ඇත. කෙසේ වෙතත් පසුගිය දශක දෙක තුන මුල් ළමාවිය අධ්‍යාපන පරිපාලනය කරන ආකාරයේ වෙනසක් දක්නට ලැබුණි. මුල් ළමාවිය ගුරුවරුන් සිසුන්ගේ හැකියාවන් අනුව ඉගෙනුම් අත්දැකීම් ඍසීකරණය කිරීමට තාක්ෂණය භාවිතා කිරීමට පටන්ගෙන තිබේ. ඊට අමතරව ශාරීරික යෝග්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට උපාධියක් ලබා ඇති ගුරුවරුන්ගේ ඉල්ලුම් වැඩි කිරීමත් තාක්ෂණය භාවිතා කරමින් හා නැගී එන විෂයමාලා වැනි ප්‍රවණතාද ඇතුළත් වෙනු ඇත.
New trend of early childhood education in Bangladesh. Early childhood education EC in Bangladesh suggested a program package. එහි ඉලක්ක කරගත් කණ්ඩායම් දරුවන්ගේ අවශ්‍යතා සඳහා අවුරුදු 3-5 සංවර්ධන ශාරීරික සමාජීය චිත්තවේගීය බුද්ධිමය හා සදාචාරාත්මක සහ ඉගෙනීම අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කරේ. ඒවා නම් පූර්ව කියවීම, පෙරලිවීම, භාෂා කුසලතා, සාහිත්‍ය පූර්ව සංඛ්‍යා කුසලතා, ප්‍රධාන චින්තන වේග කුසලතා, කුඩා ගැටලු විසඳීමේ කුසලතා, තර්ක කිරීම කුසලතා, සංවේදීතාව හා හැඟීම නිර්මාණශීලීත්වය හා ගවේෂණය සැලසුම් කළ ක්‍රීඩා සහ නිදහස් ක්‍රීඩා, තමන්ගේ වැඩවල වගකීම් බාර ගැනීම වැනි කුසලතාවලින් මෙය හඳුන්වන්න පුළුවන්. මෙහි ලබාගත් මූලාශ්‍රය තමයි බංගලාදේශයේ මුල් ළමාවිය රැකවරණ අධ්‍යාපන සහ සංවර්ධනය බ්‍රෙෆර්ඩ් ජෙහාන් විසින් ස්ට්‍රීම් ව්‍යාපෘතිය 2002. මුල් ළමාවිය අධ්‍යාපනයේ ආරමුණු විධිමත් ප්‍රාථමික පාසලකට ඇතුළත් වීමට උනන්දුවෙන් හා ශාරීරිකව හා මානසිකව ළමයින් සූදානම් කිරීම. ළමයි හිතකාමීව ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් තුළින් ළමයිව සමාජගත කිරීම. රිද්මය කුසලතා හා නිපුණතා, නැටුම්, ගැයුම්, පරයායන, චිත්‍ර ඇඳීම, කතන්දර පැවසීම, හෝඩිය සංඛ්‍යා තේරුම් ගැනීම, ඒ වගේ වැඩ කිරීම තුළින්ද ඒ වගේම හැකියාව යනාදී කුසලතා නිපුණතා ලබා ගැනීමට දරුවන්ට සහාය වීම. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල නිර්මාණාත්මක දියුණුව ළඟා කර ගැනීමට දරුවන්ට සහාය වීම. The commitment of Bangladesh government to encourage early childhood education. 1990 ජෝම්ටන් සමුළුවෙහි බංගලාදේශ රජය සැමට අධ්‍යාපනය ලබා ගැනීමට දැඩි කැපවීමක් කළ ඇති අතර මුල් ළමාවිය අධ්‍යාපනයෙහි ආරමුණුද ඇතුළුව 2006 පනත සඳහා ඩකාර් හමුවෙහි ඇති කරුණු 6 සඳහා නැවත එකඟ විය. එවැගේම විශේෂයෙන් වඩාත් අවධානය ලක්විය හැකි හා අවාසි සහගත දරුවන් සඳහා විස්තීර්ණ වූ මුල් ළමාවිය අධ්‍යාපනයක් පුළුල් කිරීමේ හා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතා ඩකාර් ඉලක්කය මගින් විස්තර කරනු ඇත. 2006 වසරේ ජෝම්ටියන් ඉලක්ක අනුගමනය කරමින් බංගලාදේශ රජය ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති අතර එය 2002 දී සංශෝධනය කර යාවත්කාලීනව කරනු ඇත. Government policies to encourage early childhood education. මුල් ළමාවිය අධ්‍යාපන ප්‍රවර්ධන සහ රජයේ ප්‍රතිපත්ති. National Education Policy. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති. මෙය 2006 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මගින් වයස අවුරුදු 3-5 ළමුන් සඳහා පාසල් සූදානම් කිරීමේ අධ්‍යාපන වැඩසටහනක අවශ්‍යතා සලකා බලන ලදී. තෝරාගත් ප්‍රාථමික පාසල්වල වසරක කාල සීමාවක් සඳහා පූර්ව ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දෙන ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය විසින් යෝජනා කරන අතර පසුව සියලුම පාසල් අනාවරණය කර. ඒ වගේම 2005 වසර වන විට දීර්ඝ පාඨමාලාවක් දක්වා උසස් කළ හැකි පළමු පන්තියට පෙර මාස 6ක සූදානම් අධ්‍යාපනයක් විකල්පයක් වශයෙන් යෝජනා කරේ. රටේ පූර්ව ප්‍රාථමික අධ්‍යාපන වැඩසටහනක් සඳහා මුදල් යෙදීම හා කළමනාකරණය කිරීම සඳහා මහජන සහභාගීත්වයද මෙම ප්‍රතිපත්තිය මගින් තවදුරටත් යෝජනා කරන ලදී. Traditional practice in government
ප්‍රයිමරි ස්කූල් රජයේ ප්‍රාථමික පාසල්වල සම්ප්‍රදාන පුහුණුව සම්ප්‍රදායික ප්‍රාථමික පාසල් සිසුන්ගේ බාල සහෝදර සහෝදරියන්ගෙන් වැඩිමල් සහෝදර සහෝදරියන් සමග පාසල් වෙත පැමිණේ. එයට හේතුව වන්නේ වැඩිහිටියන් දුප්පත් පවුල්වල ප්‍රාථමික ළමයින් පාලනයකින් වන නිසා. ඒ කියන්නේ කුඩා දරුවන්ගෙන් පිරී ඇති පාසල් පරිශ්‍රය තුළ රිද්මය, හෝඩිය හා අංක නබින් ඉගැන්වීමේ කුඩා එකක හෝ ලදරු ඒකක පන්ති ලෙස අවධිමත් පන්ති සංවිධානය කිරීමට පාසල් පරිපාලනයට බලපෑම් කරයි. මෙම රජයේ අනුමැතිය හෝ අප්‍රසාදය බලාපොරොත්තුවෙන් තොරව දේශීය පාසල් ජනතාව විසින් දේශීයව සපුරාලීමට දේශීයමය අවශ්‍යතාවය ඇත. එය 6 month preschool 1 year long preschool education program යනුවෙන් හඳුන්වන්න පුළුවන්. එය 2000 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇත. ඒ වගේම NCTB ජාතික විෂයමාලා හා පෙළපොත් මණ්ඩලය. NCTB කියන එකේ තේරුම National Curriculum and Textbook First Formal Initiate of NCTB ජාතික විෂයමාලා හා පෙළපොත් මණ්ඩලයේ පළමුව විධිමත් මුල්පිරීම 1981-1982 සියලුම ග්‍රාමීය හා බොහෝ නාගරික රජයේ ප්‍රාථමික පාසල්වල කුඩා එකක හෝ ලදරු එකක පන්ති පැවැත්වීමට සැලකිල්ලට ගනිමින් ජාතික විෂයමාලාවක් පැවැත්වීමට සැලකිල්ලට ගැනීමෙන් ජාතික පෙළපොත් මණ්ඩලයක් විසින් බැංකොක්හි යුනිසෙෆ්කෝ ආචාර්ය ජේ රත්නහින්ගේ සහය ඇති වර්ෂ 1981-1982 කාලය තුළ අධ්‍යාපන වැඩසටහනක් විකාශය කළේය. මේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රමාණයකින් තොරව ප්‍රාථමික පාසල්වලට ඇතුළත් වන අවාසි සහගත දරුවන්ට පාසල් සූදානම් කිරීමේදී කුසලතා ලබා දීම. ඒ අනුව පූර්ව කියවීම හා පූර්ව සංඛ්‍යා කුසලතා ලෙස හඳුන්වා දෙමින් ප්‍රාථමිකයන් සකස් කරන ලදී. National Plan of Action ජාතික ක්‍රියාකාරකම් සැලැස්ම. ජාතික ක්‍රියාකාරකම් සැලැස්ම මගින් වයස අවුරුදු 4-5 ළමුන් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන වැඩසටහන් යෝජනා කර ඇත. වසර 2015 වන විට වයස අවුරුදු 4-5 වන ළමුන් සඳහා අධීර වශයෙන් ලදරු පන්තියක් හඳුන්වා දීමට රජය විසින් මිලියන 9ක පිරිවැයක් කර ඇස්තිමේන්තුවක් ලබා දෙනු ඇත. National Education Commission 2003 ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරන වයස අවුරුදු 5 ළමුන් සියලු දෙනාටම පාසල් වලට ගෙනීම සඳහා පාසල් කළමනාකරණ කමිටුව වගකියන බව කොමිසම විසින් යෝජනා කළේ. මේ සඳහා සෑම ප්‍රාථමික පාසලක පන්ති කාමර 6ක් සහ ගුරුවරුන් 6 දෙනෙකු පත් කිරීමට රජයට සිදු වී ඇත. කොමිසම් සභාව විසින් යෝජනා කරන ලද පූර්ව ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණු වනුයේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ශාරීරික හා මානසික සූදානම් කිරීම හා දරුවන්ට සහාය වීම. ළමා හිතකාමී ක්‍රියා සහ ක්‍රියාකාරකම් තුළින් ළමයි සමාජගත කිරීම හා සංස්කෘතික හා සෞන්දර්යාත්මක හැඟීම් වර්ධනය කිරීමට මෙය කමිටුව මගින් විස්තර කරනු ඇත. එවැගේම
ඒ වගේම වයස අවුරුදු 4-5 අතර ළමුන් සඳහා කොමිසම් විසින් විවිධ නිපුණතා ගණනාවක් යෝජනා කර ඇත. සංවේදී නිපුණතා, භාෂා නිපුණතා, සමාජකරණ කුසලතා, භෞතික නිපුණතා, සංජානන නිපුණතා යන වශයෙන් හඳුන්වා ඇත. මේවා ගැන වෙන වෙනම විස්තර කළොත් සවන් දීම, දැකීම, ස්පර්ශ කිරීම, සුවඳ රස බැලීම වැනි සංවේදී නිපුණතත්, සවන් දීම, අවබෝධ කර ගැනීම හා කතා කිරීම, පෙර කියවීම හා පෙර ලිවීම වැනි භාෂා නිපුණතත්, සහභාගීත්වය, හැඟීම, සහයෝගීතාවයෙන්, වගකීම, විනය, සදාචාර, අධ්‍යාපනය වැනි සමාජකරණ කුසලතාත්, ඒ වගේම සෞඛ්‍ය සහ පෞද්ගලික සනීපාරක්ෂණය වැනි භෞතික නිපුණතත්, සාන්ද්‍රණය, සැලසුම් කිරීම සහ තීරණ ගැනීම හා මතකය වැනි සංජානන නිපුණතත් වශයෙන් හඳුන්වනු ඇත. Furthermore, National Education Commission 2003 suggested the following action. ඒ වගේ තවදුරටත් කොමිසම පහත සඳහන් ක්‍රියාමාර්ග යෝජනා කළේ. කලින් යෝජනා කරා වගේම මේ කොමිසම් විසින් පෙර පාසල් අධ්‍යාපන පිළිබඳ ඒකකය වටහා ගැනීමට වටහා විවෘත කිරීම, ඒ වගේම ජාතික විෂයමාලා හා පෙළපොත් මණ්ඩලය මගින් පෙර පාසල් අධ්‍යාපනය සඳහා විෂයමාලා නිර්දේශ සංවර්ධනය කිරීම, ඒ වගේම සියලුම පූර්ව ප්‍රාථමික අධ්‍යාපනයට සේවා සපයන ආයතන ලියාපදිංචි කිරීම හා සහතික කිරීම. නාගරික හා පූර්ව ප්‍රාථමික පාසල් සඳහා නාගරික අධිකාරිය සහ ග්‍රාමීයව පෙර ප්‍රාථමික පාසල් සඳහා යුක්තිය පරිෂාඩ්, ඒ කියන්නේ පරිෂාඩ් කියන එකේ තේරුම ග්‍රාමීය සභාව විසින් මූල්‍ය ආධාර ලබා දී ඇත. ඒ වගේම මෙම රජය විසින්, බංග්ලාදේශයේ රජය විසින් නගරවල හා කාර්මික ප්‍රදේශවල වැඩ කරන දෙමාපියන්ගේ දරුවන් සඳහා පෝෂදායී ආහාර, ආරක්ෂාව, සනීපාරක්ෂණ, ඒ කියන්නේ පිරිසුදු ජලය ලබා දෙන මිසත් මේ ළමා නිවාස සහ දිවා සුරකුම් මධ්‍යස්ථානත් ඉදි කරලා තිබෙනවා. ඒ වගේම ළමා මනෝවිද්‍යාත්මක හා මානසික හා සෞඛ්‍ය පෝෂණ හා සදාචාරාත්මක අධ්‍යාපන, වගේම ප්‍රථමාධාර, ළමා සාහිත්‍ය හා සංගීත, චිත්‍ර ඇඳීම, ක්‍රීඩා කිරීම, කතා කිරීම මගින් සුදුසු ඉගැන්වීම් ක්‍රමාදිය ඇතුළත් පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණු කිරීම. ඒ වගේම ලාදරු පන්තියේ ගුරුවරුන් බඳවා ගැනීමේදී රීතියට අනුව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීම, ප්‍රාථමික ගුරු පුහුණු වැඩසටහන් පෙර පාසල අධ්‍යාපනයට ඇතුළත් කිරීම මෙයින් සඳහන් වන වගේම බාල අංශ සහ ලදරු පාසල් සඳහා රජයේ යම් ආකාරයට පාලනය සහතිකව කළ යුතු අතර ඒවා ලියාපදිංචි කිරීම. පෙර පාසල අධ්‍යාපනය කළමනාකරණය කිරීමේදී පෙර පාසල අධ්‍යාපනය පිළිබඳ පළපුරුද්ද ඇති රජයේ නොවන සංවිධාන කිරීම මෙය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම කලින් කිව්වා වගේ ඉහත ආකාර මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය නව ප්‍රවණතා පිළිබඳ විස්තර කර හැකිය. මුල් ළමාවිය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා ආරම්භ කරන ලද වැඩසටහන් පැකේජයක් රජය විසින් අනුගමනය කරන ඇත. ප්‍රතිපත්ති රජයේ කැපවීම, ජාතික විෂයමාලා හා පොත්පත් මණ්ඩල දායකත්වය ඇතිව ජාතික ක්‍රියාකාරී සැලැස්මෙන් දායකත්ව වෙන අංශ තුළින් බංගලාදේශයේ මුල් ළමාවිය අධ්‍යයනයේ බිහි වූ නව ප්‍රවණතා පැහැදිලි වනු ඇත. ඒ වගේම අපි මේ සියලු දේ ගැනම කතා
කතා කරා. ඒ වගේම මුල් ළමාවිය අධ්‍යාපන විකාශනය හා නව ප්‍රවණතා ගැන මම ඔයගොල්ලොන්ට හැමෝටම පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම හිතනවා හැම දෙනාටම මගේ කතාව පැහැදිලිව තේරෙන්න ඇති කියලා. මොකද මුල් ළමාවිය අධ්‍යාපනය හා විකාශනය එම බංග්ලාදේශ රජය විසින් වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමට කටයුතු කරනවා. බාලව ඒ කියන්නේ දුප්පත් ළමයිට සාධාරණයක් කරමින් හැම දරුවෙකුටම එකා වගේ ඉගෙන ගැනීමට ඔවුන් රජය විසින් ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතනවා මගේ කතාව හැමෝටම වැටහෙන්න ඇති කියලා. ස්තුතියි. Thank you, Kavindi teacher, to inviting me. Hey guys, I am Sanjana Labuge. So, today we are going to talk about the national policies in Bangladesh under the early childhood development. And so I will first introduce it. Introduction of early childhood development. Early childhood development means the cognitive, social, emotional, and motor development of children from conception to 8 years. Early childhood is a circular pace of growth and development which influence a range of health and social outcomes across the entire life course of an individual life. United Nations 2010, Irwin, Siddiq and Herzman 2007. Early childhood education should have received the similar focus as primary education over the past 20 years because it lays the foundation for learning and development. UNESCO 2006. In this regard, UNESCO 2006 emphasized on the urgent necessity for investing in access and quality and support of families and says this requires government commitment and leadership around which other stakeholders including international and donor communities can be mobilized. Similarly, a call to action by the Consultative Group on Early Childhood Care and Development CGECCD 2013 says investment of at least 15% of international education aid should go into pre-primary and early childhood education programs. In this context, many countries around the world has put ECE in their priority agenda, including Bangladesh. This review will evaluate the effort and promise of investing in childhood in the context of Bangladesh in terms of access, quality and impact. So they have outlined a number of national policies, plans and commitments to hone Bangladesh early childhood development. Let us now see what they are. National policies and commitments. Number 1. Constitution of Bangladesh 1972. Number 2. First Education Commission 1974. Number 3. EFA NPA 2005 at 2009. Number 4. NFE Policy 2006. Number 5. PPE Operational Framework 2008. Number 6. Sixth 5 Years Plan. Number 7. National Education Policy 2010. Number 8.
National Children Policy 2011. Number 9. Comprehensive Early Childhood Care and Development CECCD Policy under process of approval. And the National Commission for Bangladesh has also taken action in this regard. National Education Commission. National Education Commission 2003. The Commission suggested that school management committees (SMC) should be responsible for bringing all 5 years old children in schools, which is expected to improve the quality of primary education. For this, the government has to build 6 classrooms and appoint 6 teachers in each primary school. 2. The major objectives of pre-primary education suggested by the Commission, among others, are assist children to get physically and mentally prepared for primary education, socialization of children through child-friendly games and activities, and development of cultural and aesthetic sense. The Commission has suggested a number of competencies for 4 or 5 years old children, which are sensory competence like listening, seeing, touching, smelling, tasting, language competencies like listening, understanding, speaking, pre-reading and pre-writing. Socialization skills like participation, turn-taking, cooperation, responsibility, discipline, emotion, moral education, physical competence like gross motor and fine motor skills, health and personal hygiene, cognitive competencies like concentration, planning and decision making and memory. And the Commission suggested the following actions. A unit in DPE on preschool education should immediately be opened. NCDB is to develop curricula and syllabi for preschool education. Registration of all pre-primary education providing institutions should be ensured. For urban pre-primary schools, municipal authorities, and for rural pre-primary schools, union parishes may provide financial assistance. For children of working parents in cities, industrial areas, children's home, daycare centers are to provide children with games, nutrients, food and safe water. Preschool teachers' training should comprise areas such as child psychology, mental health, nutrition, moral education, first aid, children's literature, music, song, drawing, play, child-appropriate teaching methods, and etc. Salary structure requirement rule for baby class teachers should be introduced. Teacher training program primary should include preschool education. Some kind of control of government over kindergarten and nursery schools should be ensured, and these are to be brought under registration. Involve NGOs having experience in primary school education in management of preschool education. And the government of the People's Republic of Bangladesh pursued several early childhood development (ECD)
initiatives in 2016. Non-government efforts complemented the government initiatives and helped achieve significant progress in this sector. Highlights of those early childhood development initiatives are presented below. Number 1. Strategic Operational Plan of Comprehensive ECCD Policy. As an introduction to that, the government approved the Strategic Operational and Implementation Plan of Comprehensive Early Childhood Care and Development Policy in 2016. Bangladesh ECD network provided technical support to the UNICEF-assisted ELCD project of Bangladesh Shishu Academy to develop the Strategic Operational and Implementation Plan. Number 2. Assessment of the implementation of pre-primary education. As an introduction to that, the future focus of pre-primary education provision in Bangladesh is to ensure a minimum standard of quality in all schools, providing PPE and to focus attention on areas where education disparities are most extreme. A study has been conducted to better understand the progress that has been made to improve the quality of PPE in classroom. Number 3. Content validation of early learning and development standards, ELDS. As an introduction to that, under the auspices of MOVCA band facilitated participation of its member organization in the development of an early learning and development standards. Documents for Bangladesh major consultations have been conducted with parents and caregivers, teachers, supervisors, and frontline workers, professional experts, and in-depth reviewers with subject backgrounds. Number 4. Capacity Building Initiative in Early Childhood Development, ECD. The Institute of Child and Human Development has started implementing a program called Early Brain Development Skill Enhancement Program. Under the MOCA, the main objective of the program is to build capacity of governments, officials and other relevant actors in ECCD policy, which was adopted in 2013 in Bangladesh. Number 5. National ECD Seminar in Bangladesh. As an introduction to that, Bangladesh ECD Network organized a National ECD Seminar on 18th December 2016 in Dhaka. The theme of the national seminar was Early Childhood Development in Bangladesh, Challenges and Opportunities in Light of the Sustainable Development Goals. Since the adoption of the Sustainable Development Goals and the specific emphasis given to ECD for the first time in the global agenda, there are new challenges and opportunities for taking full of advantage the new prominence of ECD in global and national discourse. So, yes, I hope you have gained some insight from my analysis of the national policies for ECD in Bangladesh. And then I invite to the Nidarshini teacher to give an analysis for how Bangladesh early childhood works. Thank you so much. Thank you Sanjana Miss. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. මම
නිදර්ශනීය ධර්මදා සිල්වා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බංගලාදේශයේ මුල්ලමාවිය අධ්‍යාපනයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. මේ යටතට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුල්ලමාවිය අධ්‍යාපනයේ වැදගත්කම, ඒ වගේම බංගලාදේශයේ මුල්ලමාවිය සංවර්ධනය ගැන, ඒ වගේම ළමා සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හතරවෙනි මාතෘකාව විදියට යන්නේ බංගලාදේශයේ පෙර පාසල් ක්‍රියාවලිය කෙබඳුද කියලා බලාපොරොත්තු වෙනවා කතා කරන්න. පස්වෙනි මාතෘකාව විදියට එන්නේ යුනිසෙෆ් සංවිධානය මගින් නිර්මාණය කර ඇති ක්‍රියාමාර්ග හා මාර්ගෝපදේශ ගැන කතා කිරීමට. මුල්ලමාවිය අධ්‍යාපනයේ ඇති වැදගත්කම තමයි මගේ පළවෙනි මාතෘකාව වෙන්නේ. මුල්ලමාවිය වැදගත්කම කතා කරන්න කලින් මම කියන්නම් මේ සඳහා කටයුතු කරන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධානයක් තියෙනවා. මේ සංවිධානය තමයි යුනිසෙෆ් සංවිධානය. එතකොට මේ සංවිධානය පිළිගන්නවා මුල්ලමාවිය දරුවාගේ වර්ධනය සිදුවන්නේ දරුවා මව්කුස පිළිසිඳගත් අවධියේ සිට අවුරුදු 8 දක්වා කාලය තුලයි. එතකොට ලංකාවේ මුල්ලමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්ති වලට අනුව එය සිදුවන්නේ දරුවා මව්කුස පිළිසිඳගත් අවධියේ සිට අවුරුදු 5 දක්වා කාලය තුලයි. ළමා සංවර්ධන ක්‍රියාවලියේදී මුල්ලමාවිය කාලය තුල සිදුවන බුද්ධිමය වර්ධන ක්‍රියාවලිය ඔහුගේ හෝ ඇයගේ කියන්නේ දරුවාගේ ජීවිතය ගොඩනැගෙන පදනම ලෙස සැලකනවා මේ යුනිසෙෆ් ආයතනය. ඒ වගේම දරුවාගේ මොළයේ සංවර්ධන ක්‍රියාවලියේ 80%කට වඩා වැඩි ප්‍රමාණයක් වර්ධනය වෙන්නේ මේ මුල්ලමාවිය කාලේ. ඒ වගේම දරුවා මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට එනකොට අපේ ගුරුවරුන් විදිහට දරුවාට රැකවරණය මෙන්ම ආදරය, සෙනෙහස, අගය කිරීම, පිළිගැනීම මේ වගේ මනෝ සමාජීය අවශ්‍යතාවයන් ලබා දීමට කටයුතු කළ යුතුයි. එමෙන්න අපි දැන් දරුවාගේ වර්ධනය කියලා කියනවා. රැකවරණය, වර්ධනය, සංවර්ධනය මේ සියල්ලම සිදුවන්නේ මේ මුල්ලමාවිය කාලය තුල. එතකොට මේ වර්ධනය කියන්නේ දරුවාගේ ප්‍රමාණාත්මක වර්ධනය. වයසට සාපේක්ෂව දරුවාගේ සිදුවන උස, බර, ශාරීරික ප්‍රමාණය වැනි භෞතිකව සිදුවන වර්ධනයට තමයි අපි වර්ධනය කියලා කියන්නේ. එතකොට සංවර්ධනය කියන්නේ ළමා සංවර්ධනය කියන්නේ ශාරීරික, මානසික, බුද්ධිමය හා සමාජීය චිත්ත වේග වශයෙන් ප්‍රමාණාත්මක හා ගුණාත්මක සිදුවන වර්ධනයයි. මේ සියල්ලම සිදුවන්නේ දරුවාගේ මුල්ලමාවිය අධ්‍යාපන කාලය තුලයි. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බංගලාදේශයේ මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳව. ඇත්තටම කතා කරන්න යද්දී වඩාත්ම වැදගත් වන්නේ දරුවා රැකබලා ගැනීම හා පැළීම. දරුවෙකු ඉපදීම පළමු අවුරුදු 8 වර්ධනය සඳහා තීරණාත්මක කාල පරිච්ඡේදයකි. මෙම කාලය තුළ ශාරීරික හා මානසික වෙනස්කම් දෙකම සිදුවේ. දරුවාගේ සංවර්ධනයට අත්‍යවශ්‍යම අංග වන පෝෂණය, උත්තේජනය, ආරක්ෂාව සහ අධ්‍යාපන සාතික කිරීම සඳහා ළමයින්ට දෙමාපියන්ට හා රැකබලා ගන්නන්ට හැකි වන පරිදි වැඩසටහන් සැලසුම් කර ඇත. මේ බංගලාදේශයේ සිදුවන ක්‍රියාවලියක් තමයි මම කියන්නේ. මෙම කාර්යයන් මුල්ලමාවිය රැකවරණය හෝ මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය ලෙස හැඳින්වෙනවා. ඊළඟට කතා කරන්නේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල්. මේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන කියන්නේ විශේෂයෙන්ම දුප්පත් හා නූගත් පවුල්වල සිසුන් ඉලක්ක කරගැනීමෙන් තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ බංගලාදේශයේ. එතකොට මේ ළමයිගේ සංජානන, භාෂාව, සමාජීය හා චිත්ත වේග කුසලතා සංවර්ධන යන කරුණු
ළමුන්ගේ වයස් පරාසය වෙන්නේ අවුරුදු 3 සිට 4 දක්වා. අවුරුදු 3 සිට 4 දක්වා මේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක වසර කාලයක් තුළ දරුවා ක්‍රීඩාව, රිද්මය, ගීතය ආදී තුල තියෙන පරිසරයක තමයි ඉගෙනුම් ලබන්නේ. ඒකට හේතුව වෙන්නේ සමහරක් දෙමව්පියන්ට බංගලාදේශයේ සමහරක් දෙමව්පියන්ට මේ ළමා සංවර්ධනය කියන්නේ මුල් ළමාවිය ගැන අවබෝධයක් නැත. ඒ අවබෝධයක් නැති අයව ඉලක්ක කරගැනීමෙන් තමයි මේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන නැත්නම් CDC කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒ වගේම පෙර පාසලකටත් වයස අවුරුදු 5 සහ 5ට වැඩි ළමුන් සඳහා වන අතර ළමයින්ට හැකිතාක් දුරට සංවර්ධන ක්‍රියාවලියට හැකිවන පරිදි සංජානනය, සමාජීය හා භාෂා පුරස්ථා වැනි විවිධ කායික හා බුද්ධිමය සංවර්ධනය කෙරෙහි සැලකිලිමත් වේ. ඒ වගේම දැන් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක දරුවන් හැදෙන්නේ අවුරුදු 3 සිට 4 දක්වා. ඒතර එතනින් පස්සේ දරුවා එන්නේ පෙර පාසලට. පෙර පාසලේදී වෙන සියලුම දේවල් ඒ කියන්නේ දරුවාට පෙර පාසලක සිටින්නේ සිසුන් 25 30 අතර පමණයි. එයාලා ඒ දරුවන් ඉන්නේ වසර කාලයක් තුර පෙර පාසල් පාඩම් ඉගෙන ගන්න. එතකොට මේ පෙර පාසල් වල වෙන්නේ ළමයින්ගේ ක්‍රීඩා, රිද්මය, ගීතය, එලිමහනේ ක්‍රියාකාරකම් තමයි වැඩියෙන්ම සිදු වෙන්නේ. අපේ ලංකාව වගේ පෙර පාසල් බොහොමයක් අඩුයි. ඒ පෙර පාසල් එක් පන්ති කාමරයකට තමයි සීමා වෙලා තියෙන්නේ. ඊළඟට මම කියන්න යන්නේ බංගලාදේශයේ පෙර පාසල් ක්‍රියාවලිය. මේ පෙර පාසල එන්නේ අවුරුදු 3ක් 5ක් අතර වයස් ගණනට අයත් කුඩා ළමුන්. මේ බංගලාදේශ ක්‍රියාවලිය දැන් අවුරුදු 3ක් 5ක් අතර සිසු එන්නේ මම මුලින් කිව්වා වගේ නෙමෙයි. මුලින් ළමයිව ඉලක්ක කරලා තියෙන්නේ දුප්පත් හා නුගත් පවුල්. ඒ අතර මේ සාමාන්‍ය පවුල්වල සිටින ළමයිට තියෙන අවුරුදු 3ක් 5ක් අතර වයස් කාණ්ඩයට අයත් ළමයි තමයි මේ ECD සේවන් සංවර්ධන ඉක්ම සඳහා බංගලාදේශයේ පෙර පාසල් ක්‍රියාවලිය ගැන තමයි මම දැන් කතා කරන්න යන්නේ. මේ ක්‍රියාවලිය ගැන කතා කරන්න යද්දී මේ ක්‍රියාවලිය මම කලින් කිව්ව එකට වඩා වෙනස්. ඒකට හේතුව මුලින් කිව්වේ මුල් ළමාවිය සංවර්ධන ගැන දෙමව්පියන්ට අදහසක් නැති පවුල් ඉලක්ක කරගැනීමෙන් තමයි මේ බංගලාදේශයේ මම කලින් කිව්ව ක්‍රියාවලිය සිදුවන්නේ. ඒතර මේ ක්‍රියාවලිය සිදුවන්නේ සාමාන්‍ය පවුල් වල දරුවන්ට. ඒ වගේම මේ දරුවන්ට බංගලාදේශයේ සියලුම පාසල්වල සඳහා පාසල් පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහාද රැකා බලා ගැනීම, ඒ වගේම ඒ දරුවන් පෝෂණය කිරීම, ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වැනි වැඩසටහන්ද සිදු වෙනවා. ඒ වගේම මේ දරුවන් පන්ති කාමරය ඇතුළත හා පිටත ක්‍රීඩා කිරීම, නිරීක්ෂණය, ගවේෂණය වැනි ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒ වගේම ජාතික විෂය මාලාවේ දක්වා ඇති පරිදි පෙර පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේදී පෙර පාසල් ආරක්ෂිත, පිරිසිදු, ඉඩකඩ සහිත ආරක්ෂණීය ආකර්ෂණීය පරිසරයක් විය යුතුයි. ඊට පස්සේ මම දැන් කතා කරන්න යන්නේ UNICEF සංවිධානය මගින් නිර්මාණය කර ඇති ක්‍රියාමාර්ග හා මාර්ගෝපදේශ ගැන. මෙම ක්‍රියාවලියේදී විවිධ වයස්වල ළමුන්ට ඔවුන්ගේ අධ්‍යාපනය හා සංවර්ධනය වේගවත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග හා මාර්ගෝපදේශ නිර්මාණය කිරීමට UNICEF ආයතනය සහාය ලබා දෙනවා.
ඒ වගේම දරුවාගේ සමර්ථ සංවර්ධනය සඳහා යුනිසෙෆ් ආයතනයේදී වගකීමක් දරනවා. ඒ තමයි රජය, ප්‍රජාව, රාජ්‍යනාන්‍ය සංවිධාන, පෞද්ගලික අංශ සමග සහයෝගිතාව සහතික කිරීම. ඒ වගේම මුල් ළමාවිය රැකවරණ සංවර්ධන වැඩසටහනේදී වැදගත් අංගයක් තමයි ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදීතාවයක් ඇති කිරීම. සමහරක් ප්‍රදේශවල ඒකට හේතුව සමහරක් ප්‍රදේශවල මේ සඳහා කියන්නේ පොඩි දරුවන් දරුවාගේ සමර්ථ සංවර්ධනය සඳහා පාර්ශ්වකරුවන්ට සමාන වගකීමක් දැරීම යුනිසෙෆ් සංවිධානයට අවශ්‍යව ඇත. ඒ වගේම මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන වැඩසටහනේ වැදගත් අංගයක් වන්නේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදීතාවය ඇති කිරීම. ඒට හේතුව ඒකට හේතුවක් විදිහට සලකන්නේ ස්ත්‍රී පුරුෂ ගැටුම් ඒ වගේ දේවල් දරුවන්ට බලපාන නිසා. මම හිතනවා මුල් ළමාවිය සංවර්ධනයේ බංගලාදේශයේ මුල් ළමාවිය සංවර්ධනය බංගලාදේශයේ මුල් ළමාවිය අධ්‍යාපනයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔයාලට දැනුමක් ලබා ගන්න ඇති කියලා මම ඊළඟට ආරාධනා කරනවා බංගලාදේශයේ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා රාජ්‍ය දායකත්වය ගැන පැහැදිලි කරන්නට කසුනි මිස්ටර්. ගොඩක් ස්තුතියි ඔයාලට. අයිබෝවන් අප සමග එකතුව සිටින සියලුම ගුරු මහත්ම මහත්මීන් හට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන් මට කලින් ඉදිරිපත් කිරීම කර නිදර්ශනික ගුරු මෙනවියට මගේ නම තමයි කසුනි කෞශල්‍යා සුබානි. මම බලාපොරොත්තු වෙනවා බංග්ලාදේශ රටේ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා රාජ්‍ය දායකත්වය කොතෙක් දුරට ලැබුණේද යන්න ඔබතුමන්ලා සහ තුමියන්ලාව දැනුවත් කරන්න. මම මුලින්ම කැමති කෙටි හැඳින්වීමක් ඒ පිළිබඳව කරන්න. බංග්ලාදේශ රජය විසින් ස්ථාපනය කරලා තියෙනවා අධ්‍යාපන කමිෂන් සභා, කමිටු හා කාර්යසාධන බලකායන් 11ක්. මේ කාර්යසාධන බලකායන් 11ම ප්‍රාථමික අධ්‍යාපනය සමග පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය ඇති වැදගත්කම රජයට අවධාරණය කරලා තියෙනවා. ඒ නිසාම 1974 දී පිහිටුවන ලද පළමු අධ්‍යාපන කමිෂන් සභාව විසින් රට පුරා පිහිටි පාසල් සඳහා ලදරු පාසල් පිහිටුවීමට යෝජනා කරලා තියෙනවා. එහෙත් ඒ යෝජනාව සම්මත කර ගැනීමට සහ ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයන් නිසි ලෙස ලැබුණේ නැහැ. ඒ වගේම 1990 වර්ෂයේ සිට රජය විසින් වයස අවුරුදු 6-10ක් අතර පසුවන දරුවන්ට 5 වසරක ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කරලා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ පෙර පාසල් ඊට ඇතුළත් කරලා තිබුණේ නැහැ. එකල විධිමත් පාසල්වල පවත්වන ලද ලදරු පන්තිවල පූර්ව ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දුන්නත් ඒක නිල නොවන ශ්‍රේණියක් ලෙස තමයි ගණන් ගනුනේ. මේ සඳහා රජය අවසර දී නොමැතිවද දේශීය අධ්‍යාපන අධිකාරීන් විසින් එම රජයේ පාසල් සහ රජ නොවන පාසල් දිරිගන්වල තිබුණ ලදරු පන්ති පැවැත්වීම සම්බන්ධයෙන්. ඒ වගේම 1992 වසරෙන් පසුව රජයේ පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කරන්න පටන් ගන්නවා. ඒ අතරම ඒක නංවාලීමට විවිධ ක්‍රියාමාර්ගයන් එක් අවුරුදුවලදී යොමු ගනු ලබනවා. පසු කාලයේනව ලෝකයේ පැවති NGO සහ UNICEF වැනි ජාත්‍යන්තර සංවිධාන හා එක්ව පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් නව වැඩපිළිවෙළවල් සකස් කරන්න රජය තීරණය කරනවා.
ඒ විදිහට ගත්ත සංවර්ධන වැඩසටහන්. ඒ කියන්නේ රජයේ පෙළඹෙනව ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් කියලා ක්‍රියාවලීන් ආරම්භ කරන්න මේකෙදි ප්‍රධාන වශයෙන් ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් දෙකක් අපට කතා කරන්න පුළුවන්. එහෙත් මුලින්ම පළමුව කියන්නේ ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් දෙක ඒක පටන් ගන්න 1992 වර්ෂයේදී රජය විසින් පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය හඳුන්වලා දුන්නත් ඒ පිළිබඳව වැඩි අවධානයක් ඔවුන් ඊට යොමු කරන්නේ නැහැ. ඒ වුණත් ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් 3 යටතේ රජය තීරණය කරන දිවයිනේ පිහිටි සියලුම පාසල් සඳහා අවුරුද්දක පෙර ප්‍රාථමික අධ්‍යාපන සැලැස්ම හඳුන්වා දීමට. ඉතින් ඒ කියන්නේ සියලුම පාසල් වලට තමයි කියන්නේ රජයේ සහ රාජ්‍ය නොවන සෑම පාසලකටම ඔවුන් මෙම අධ්‍යාපන සැලැස්ම හඳුන්වා දීමට තීරණය කරනවා. ඒ සඳහා ඔවුන් එක් ක්‍රියාමාර්ගයන් ගන්නවා. ඒවෙන් මම කොටස් කිහිපයක් ඔයගලන්ට කියන්නම්. පළවෙනි එක තමයි පූර්ව ප්‍රාථමික අධ්‍යාපන මෙහෙයුම් පිරිවැය නමින් බංග්ලාදේශි ටකා. ඒගොල්ලන්ගේ මුදල් වෙන්නේ බංග්ලාදේශි ටකා 5000ක් එම පාසල් වෙත ලබා දෙනවා. ඒ වගේම පූර්ව ප්‍රාථමික අධ්‍යාපන පන්තිවල ඉගෙනීම සඳහා සහකාර ගුරුවරුන් 37672ක් අතිරේකව බඳවා ගන්නවා. තවත් ක්‍රියාමාර්ගයක් වෙන්නේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රජයේ ලියාපදිංචි රාජ්‍ය හා රාජ්‍ය නොවන ප්‍රාථමික පාසල් හා ප්‍රජා පාසල් ඒ කියන්නේ ගම්මානවල තියෙන පාසල් වල ගුරුවරුන් වෙනුවෙන් එක් දින පූර්ව ප්‍රාථමික අධ්‍යාපන පුහුණු දේශනයක් ඔවුන් පවත්වන්නට තීරණය කරනවා. මේවා තමයි රජය විසින් ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් යටතේ පෙර ප්‍රාථමික අධ්‍යාපනය නංවාලීමට ගත් ක්‍රියාමාර්ගයන් වෙන්නේ. දැන් අපි බලමු 1990 වර්ෂයේ ඉඳන් රජය විසින් ගත් ක්‍රියාමාර්ගයන්. මෙම කාල පරිච්ඡේදයේ ජාතික විෂය මාලා හා පෙළපොත් මණ්ඩලය විසින් ගුරු මඟ පෙන්වීමක්ද ඇතුළුව පූර්ව ප්‍රාථමික අධ්‍යයන ද්‍රව්‍ය පැකේජයක් හා ඉගෙනීමේ ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලයක් ඒ කියන්නේ මාර්ගෝපදේශ කට්ටලයක් සකස් කරන ලදී. රජය මගින් යුනිසෙෆ් සහායත ලබා ගනිමින් කියන්නේ රාජ්‍ය නොවන සංවිධානවල සහායත ලබා ගනිමින් 1992 1997 වර්ෂ කාල පරිච්ඡේදය සඳහා මුල් ළමාවිය අධ්‍යාපනයේ කේන්ද්‍රගත කොට අවිධිමත් අධ්‍යාපන සැලැස්මක් සකස් කරන ලදී. එය වයස අවුරුදු 4-5 අතර දරුවන් 75000ක් ඒ කියන්නේ 75000කටම මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දීම තමයි මේකේ අරමුණ වෙන්නේ. නමුත් ව්‍යාපෘති කාලය 97 වෙනකන් මේගොල්ලෝ ව්‍යාපෘති කාලය තියෙන්නේ 92 ඉඳන් 97 වසර 5ක කාලයක්. ව්‍යාපෘති කාලයේ අවසන් වන විටත් ඔවුන්ට ළඟා වෙන්න හැකි වුණේ දරුවන් 63000ක් දක්වා පමණයි. මේ සඳහා විෂය මාලාව හා ගුරු මාර්ගෝපදේශය රජය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව සකස් කරනවා. එම විෂය මාලාවට පෙර කියවීම, පෙර ලිවීම හා පූර්ව සංඛ්‍යා කුසලතා ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම 1994 වසරේදී ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සෑම ප්‍රාථමික පාසලකම ලදරු පන්ති ආරම්භ කිරීම සඳහා නිල ලිපියක් නිකුත් කරනවා මුළු රටටම. මෙහිදී බංග්ලාදේශ ශිෂු ඇකඩමිය නමින් ඇකඩමියක් තියෙනවා. ඒක රජය හා සම්බන්ධ ඇකඩමියක්. ශිෂු ඇකඩමිය යුනිසෙෆ් සහායද ඇතුව 1995 වසරේදී එක් දිස්ත්‍රික්කවල පූර්ව ප්‍රාථමික පන්ති ආරම්භ කරන්න පටන් ගන්නවා. දැන් අපි බලමු
2000 වර්ෂයෙන් පස්සේ රජය විසින් ගත ක්‍රියාමාර්ගයන් මොනවාද කියලා. 2002 වර්ෂයේදී පූර්ව ප්‍රාථමික ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සඳහා තෝරාගත් රාජ්‍ය නොවන සංවිධානවලට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාලයක්, ඒ කියන්නේ ඉන්ටර්නෙට් ජාලයක් සකස් කිරීමට ඔවුන් කටයුතු සම්පාදනය කරනවා. ඒ ජාලය 2005 දී විධිමත්ව දියත් කරනවා. ඒකේ නම වෙන්නේ බංග්ලාදේශ් එඩියුකේෂන් නෙට්වර්ක් බෙන් කියලා තමයි කෙටියෙන් හඳුන්වන්නේ. ඔයගලන්ටත් පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ගිහලා බලන්න. බෙන් කියලා නෙට්වර්ක් එඩියුකේෂන් නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ වගේම 2009 වර්ෂයේදී රජයේ විෂයමාලා හා පෙළපොත් මණ්ඩලය සහ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුනිසෙෆ් හා අනෙකුත් රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ඇතිව පූර්ව ප්‍රාථමික අධ්‍යාපන විෂයමාලාව සංවර්ධනය කරන්න පටන් ගන්නවා. ඔවුන් එක් දේවල් ඒට ඇතුළත් කරනවා. 2010 වර්ෂයේදී ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය දියත් කර ඇති අතර එයට පෙර ප්‍රාථමික අධ්‍යාපනයද ඇතුළත් කරනවා. දැන් මුලදී ඔවුන් 1990 ගණන් වලදී අධ්‍යාපන ප්‍රතිපත්ති නිකුත් කරත් ඊට පෙර ප්‍රාථමික අධ්‍යාපනය ඔවුන් ඇතුළත් කරන්නේ නැහැ. ඒ 2010 වර්ෂයේදී සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේදී ඔවුන් පෙර ප්‍රාථමික අධ්‍යාපනය ඇතුළත් කරනවා. මෙහිදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී එතකොට ඔවුන් පෙර ප්‍රාථමික අධ්‍යාපනය ගැන සඳහන් කරන්නේ පෙර ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු අංගය වන බවත් ප්‍රාථමික පාසල් වෙත ඇතුළත් වීමට පෙර අවුරුද්දක් පෙර ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු බවත් කියලා ඔවුන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සඳහන් කරනවා. ඒ වගේම 2011 ජූනි මාසේ 30 වනදා ජාතික පූර්ව ප්‍රාථමික විෂයමාලාව ප්‍රාථමික හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද අතර ගෝලීය පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය සමග සහයෝගිතා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක්ද ඊට ඇතුළත් කරනවා. ඒ කියන්නේ ප්‍රාථමික හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පෙර ප්‍රාථමික අධ්‍යාපනයට විෂයමාලාවක් අලුතින් සකස් කරලා අනුමත කරනවා. ඒකට ඇතුළත් වෙනවා ගෝලීය පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය. කියන්නේ වෙනත් රටවල් වල රාජ්‍ය නොවන සංවිධාන වලින් සඳහන් කරන වෙනත් රටවල් වල ප්‍රාථමික අධ්‍යාපනයත් උන් හඳුන්වා දීලා තියෙන අධ්‍යාපනයත් සමග සහයෝගයෙන් කොහොමද කියන්නේ ගුරුවරුන්ට ලැබෙන මාර්ගෝපදේශ දරුවන්ගේ ක්‍රියාකාරීත්වයන් කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා සැලැස්මකුත් ඒ සඳහාම ඇතුළත් කරනවා. ඊළඟට 2012 වර්ෂයේදී බංග්ලාදේශ රජය විසින් යුනිසෙෆ් සංවිධානයත් සමග එක්ව පූර්ව ප්‍රාථමික අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ ගණනාවක් පුළුල් කිරීමේ සැලැස්මක් සකස් කරන ලදී. එය 2020 වසර දක්වාම දිව යන සැලැස්මක්. ඒ කියන්නේ 2012 දී බංග්ලාදේශ රජයේ යුනිසෙෆ් රාජ්‍ය නොවන සංවිධාන සමග එක් වෙලා පෙර ප්‍රාථමික අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ ගණනාවක්, ඒ කියන්නේ ඒකට ඇතුළත් වෙන බොහෝ ශ්‍රේෂ්ඨයන් පුළුල් කිරීමේ, කියන්නේ ඒ දේවල් වැඩි දියුණු කිරීමේ සැලැස්ම සකස් කරනවා. ඒක ඒගොල්ලෝ සකස් කරන්නේ 2020 වසර වෙනකම් වසර 8ක් දක්වා දිව යන සැලැස්මක් විදියට. ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් යන විදිහට තමයි ඒගොල්ලෝ සැලැස්ම සකස් කරන්නේ. ඒ සඳහා ඇතුළත් වෙන ශාස්ත්‍ර විදිහට අපි ගත්තොත් ප්‍රධාන ශාස්ත්‍රයන් වෙනවා පෙර පාසලේ භෞතික පරිසරය, ඒ
වගේම පන්ති කාමර පරිසරය, ගුරුවරයා, විෂයමාලාව හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය, ඒ වගේම එම ද්‍රව්‍ය සැපයුම කොහෙන්ද ගන්න කියන එක, ඒ වගේම ගුරුවරයා ගැන සඳහන් කරලා ඒක ගුරු පුහුණුව සඳහන් කරලා තියෙනවා. අධීක්ෂණය හා සුපරීක්ෂණය, රාජ්‍ය නොවන සංවිධානවල සහාය, වෘත්තීය සංවර්ධනය, අයවැය වෙන් කිරීම. ඒ කියන්නේ ඒ සඳහා වැයවන මුදල් කොහොමද මනාව බජට් එකක් හදාගන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ ඒකෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පරීක්ෂණ හා අධ්‍යයන තවදුරටත් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණ හා අධ්‍යයනත් මේ ශාස්ත්‍රයට ඇතුළත් වෙනවා. ඒ වගේම පරිපාලනය, මැනේජ්මන්ට් පැත්තත් මේගොල්ලෝ මෙතනදී සඳහන් කරලා තියෙනවා. උපාය මාර්ග සංවර්ධනය හා සැලසුම් කිරීම. ඒ කියන්නේ මොන වගේ උපාය මාර්ගයන්ද ඒ සම්බන්ධයෙන් ගන්න ඕන කියලා. මේ වගේ 12ක්, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රයන් 12ක් මේ සම්බන්ධයෙන් ඒගොල්ලෝ පුළුල් කරන්න සැලැස්ම සකස් කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු 2014 වර්ෂයේදී මම ඔයගලන්ට සඳහන් කරා ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් 2 සහ 3. ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් 2 යටතේදී ඔවුන් පෙර ප්‍රාථමික අධ්‍යාපනය ගැන සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පෙළඹුණේ නැහැ. ඒත් සංවර්ධන වැඩසටහන් 3 යටතේදී තමයි ඒගොල්ලෝ ක්‍රියාමාර්ගයන් ගත්තේ. ඒ 2014 වර්ෂයේ ඉඳන් 2014 වර්ෂයේදී තමයි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් 3 ක්‍රියාත්මක වෙන්නේ. එහිදී රජය විසින් පැරණි ප්‍රාථමික පාසල් 37672ක් ඔයගලන්ට මම කලින් සඳහන් කරා ඒගොල්ලෝ අතිරේක ගුරුවරුන් 37672ක් බඳවා ගත්තා කියලා. ඒ තියෙන්නේ මේ පාසල් 37672ට තමයි එම අතිරේක ගුරුවරුන් බඳවා ගන්න ලද්දේ. මේ පාසල් සඳහා අනුමත නව පෙර ප්‍රාථමික අධ්‍යාපන ඉගැන්වීම් විෂයමාලාවක් හඳුන්වලා දෙනවා. අලුතින්ම විෂයමාලාවක් හඳුන්වලා දෙනවා. මීට අමතරව රජයේ ලියාපදිංචි රාජ්‍ය නොවන ප්‍රාථමික පාසල් 26174ක් රජයේ ප්‍රාථමික පාසල් බවට පත් කරගන්නවා මේ සංවර්ධන වැඩසටහනේදී. කියන්නේ කන්වර්ට් කරගන්නවා ඒගොල්ලෝ ගවර්න්මන්ට් ස්කූල් එකක් විදිහට. අවසාන වශයෙන් අපි යනවා 2016 වර්ෂයට. 2016 වර්ෂයේදී බංග්ලාදේශ රජය විසින් පූර්ව ළමාවිය සංවර්ධන මුලපිරීම් කිහිපයක්ම අරන් තියෙනවා. ඒවෙන් කිහිපයක් වෙන්නේ ශිශු ඇකඩමිය ආධාරයෙන් ELCD Early Learning for Child Development නමින් ව්‍යාපෘතියක් ආරම්භනවා. මෙම ව්‍යාපෘතිය කිරීමෙහිලා ප්‍රමුඛ ස්ථානය හිමි වෙන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයටයි. ඒ වගේම පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීම. මේ අධ්‍යයනයේදී මූලික පරමාර්ථය වෙන්නේ රටේ පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය බෙදා හැරීමේ, ගුරුවරුන් විසින් දරුවන්ට බෙදා හැරීමේ අවම ගුණාත්මක සේවා සැපයීම ප්‍රමිති කොතරම් දුරට සාක්ෂාත් කරගෙන තියෙනවද කියලා පරීක්ෂා කිරීම, අනුමත පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය ඒ හා සම්බන්ධව පුළුල් කිරීමේ සැලැස්ම සකස් කර ගැනීම. ඒ වගේම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ BEN ECD ජාලය සඳහා මුල් ඉගෙනුම් හා සංවර්ධන ප්‍රමිති ලේඛනයක් සකස් කිරීමට රජය තීරණය කරනවා. ඊට එහි සමාජික සංවිධාන වලට සහභාගී වීමට පහසුකම් සැලසෙනවා. ඒකේ අරමුණ වෙලා තියෙන්නේ BEN ECD ජාලය මගින් නිකුත් කරන ECD වැඩසටහන් හා සේවාවන් මෙහෙයවීම සඳහා සෑම සංවිධානයකම එකඟ වූ ප්‍රමිති මාලාවක් සකස් කරලීම තමයි ඒකේ අරමුණ වෙන්නේ. ඉතින් 2016 වර්ෂයෙන් පසුව අපිට ගොඩාක්ම වුන් කරපු නව ක්‍රියාමාර්ගයන් හමු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වුන් මේ දේවල් ටිකෙන් ටික ඩෙවලොප් කරගෙන යනවා. රාජ්‍ය
දුරට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට බංග්ලාදේශයේ මුල් ළමා විද්‍යාපනයේ පෞද්ගලික අංශයේ දායකත්වය ගැන කියලා දෙන්න ඔනාලි ගුරු මෙනවියට. ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන් මම සයුරි යොනාලි අබේරත්න. මට ප්‍රථම කතා කර සියලුම ගුරු සහෝදරියන්ට ස්තුතියි. මට ප්‍රථමයෙන් කතා කරපු කසුනි ගුරුතුමිය කතා කරේ බංගලාදේශ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා රාජ්‍ය දායකත්වය ගැනයි. ඉතින් එම ගුරුතුමියටත් බොහෝම ස්තුතියි. ඔව් මං අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ගැනයි. බංගලාදේශ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ගැන මං ඔයාලත් එක්ක අද කතා කරන්න සූදානමින් සිටිනවා. ඔව් අපි ප්‍රථමයෙන්ම බලමු බංගලාදේශ මුල් ළමාවිය අධ්‍යාපනයේ පෞද්ගලික අංශය පිළිබඳ පොඩි හැඳින්වීමක්. මූල්‍ය අංශය සහ ප්‍රතිපදාවට සැපයීමේදී පෞද්ගලික අංශයට වැඩි කාර්යභාරයක් ඉටු කිරීමේ අවශ්‍යතාවයක් ඇත. ඓතිහාසික වශයෙන් අධ්‍යාපනයට පෞද්ගලික සහභාගීත්වය නව ප්‍රපංචයක් නොවේ. බොහෝ සංවර්ධන වෙමින් පවතින රටවල අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා පෞද්ගලික අංශය කටයුතු කරනවා. ඉතින් පෞද්ගලික අංශය තමා මේ කටයුතු කරගෙන යන්නේ. රජයන් ආධාරක සේවා සැපයීම සඳහා පුද්ගලික ආයතන සමග වැඩියෙන්ම ගිවිසුම් ඇති කර ගන්නවා. රජය පුද්ගලික ආයතන සමග වැඩි වශයෙන් ගිවිසුම් ඇති කර ගන්නවා. ඔව් මෙම තිරේ දැක්වෙන්නේ එම පෞද්ගලික ආයතනය. බංගලාදේශයේ තිබෙන පෞද්ගලික ආයතනය පිළිබඳ තමා මේ තිරේ දැක්වෙන්නේ. එම ආයතන තමා මේ ෆොටෝස් වල තියෙන්නේ. ඔව් පෞද්ගලික අංශයේ සේවාවන් ගැන කතා කරොත් වැඩි අවධානයක් යොමු කිරීම, හොඳ කළමනාකරණයක් ක්‍රියාත්මක කිරීම, වගකීම් හා ප්‍රතිපදාවල ගුණාත්මකභාවය පිළිබඳ සැලකිලිමත් වීම, අමතර වටිනාකමක් ලබා දීමද මේ පෞද්ගලික අංශයේ සේවාවන් හැටියට අපට සලකන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න යන්නේ පෞද්ගලික අංශයේ කාර්යභාරය හා වගකීම ව්‍යාපාර අරමුණු ඉටු කිරීම. පෞද්ගලික අංශයේ කාර්යභාරය වහා වගකීම ව්‍යාපාර අරමුණු ඉටු කිරීම. ස්තුතියි අනාලිගුරු මහත්මියනි. ඉතින් ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා. මම අද ඔයාලට කියන්න හදන්නේ බංග්ලාදේශයේ පෙර පාසලේ විෂය මාලාව හා ඉගැන්වීම ගැන. ඉතින් මම සාරංගි අප්සරා කලින් ගුරුවරියන් ඔයගලන්ට පැහැදිලි කරා වගේම මම මේ ගැන ඔයාලට කෙටි විස්තරයක් ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපි මුලින්ම බලමු මොකද්ද මේ පෙර පාසල කියන්නේ කියලා. පෙර පාසල කියලා කියන්නේ කුඩා දරුවෙක්ගේ සමස්ත සංවර්ධනය සිද්ධ වෙන මධ්‍යස්ථානය. නමුත් බංගලාදේශයේ පෙර පාසලක මේ තත්ත්වය ගොඩක් වෙනස්. ඒකට හේතුව තමයි බංගලාදේශයේ පෙර පාසල දරුවා කියලා කියන්නේ ක්‍රියාකාරී දරුවෙක් වගේම
එයා ලබන්නේ ක්‍රියාකාරකම් පිරි අධ්‍යාපනයක්. ඒ වගේම මේ බංගලි පෙරපාසල්වල ප්‍රධාන අරමුණ වෙන්නේ පෙරපාසල් දරුවගේ ශාරීරික හා මානසික සූදානම පෝෂණය සහ සංවර්ධනය ඇති කිරීම. මේකට මේගොල්ලෝ ගන්නේ අවුරුද්දක් වැනි කෙටි කාලයක් තමයි. ඒ වගේම බංගලි පෙරපාසල් තුළ දරුවා කියලා කියන්නේ හරිම මම කලින් කිව්වා වගේ හරිම ඇක්ටිව්. එයා හැම වෙලාවෙම ඇක්ටිව් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි බංග්ලාදේශයේ පෙරපාසල තුළ සිටින ගුරුවරියත්. එයත් හැම වෙලාවෙම දරුවත් එක්ක ඇක්ටිව් ඉන්නවා. ඒක මේ පෙරපාසල් තුළ විශේෂ ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම බංග්ලාදේශවල පෙරපාසල් විෂය මාලාව දිහා බැලුවොත් ඒක ඇවිල්ලා හරිම නිර්මාණාත්මක විෂය මාලාවක් වෙනවා. මොකද බංග්ලාදේශවල දරුවන්ට මුලින්ම උගන්වන්නේ අවට ඇති ස්වභාවික වස්තුවල නම් ඒවයින් සිද්ධ වෙන කාර්යයන් මොනවාද කියලා හඳුනගන්න. ඒ වගේම ඊට පස්සේ එයාලව නිර්මාණශීලී දරුවෙක් කරනවා. ඒ තමයි වස්තුවක් සාදන්න දීලා එහෙමත් නැත්නම් මොනවා හරි දෙයක් නිර්මාණය කරන්න දීලා ඒ වගේ දෙයකින් එයාලගේ නිර්මාණශීලීත්වය එළියට ගන්නවා. ඒ වගේම එයාලා මූලික තැනක් විදිහට දෙනවා අංක ගණන් කරන්න, අකුරු ලියන්න, අක්ෂර හඳුනා ගන්න. ඒ වගේ දේවල් වලට එයාලා මූලික තැනක් දෙනවා. ඒ කියන්නේ පෙරපාසල් දරුවගෙන් එයාලා මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ දේම තමයි. මුලින්ම එයාලා අංක ගණන් කරන්න දීලා ඊට පස්සේ ඒවා හඳුනා ගන්න දෙනවා. ඊට පස්සේ සරල විදිහට ඒවා ලියන්න දීලා එකතු කිරීම අඩු කිරීම වැනි පියවරවල් වලට කෙමෙන් යනවා. ඒක තමයි එයාලගේ අරමුණ. එතකොට එයාලා දන්නවා දරුවව සංවර්ධනය කරන්න ඕනි. එයාට ඒ දේවල් කෙමෙන් ටික පුරුදු කළා තමයි කියන එක. ඉතින් ඒ හින්දා එයාලා මුලින්ම දරුවට අංක හඳුන ගන්න දීලා කියවන්න දීලා තමයි ගණන් අඩු කරන්න, එකතු කරන්න වගේ පොඩි ගණන් වැඩ දෙන්නේ. මේ වගේම තමයි බෙන්ගාලි භාෂාව එයාලා ඉගෙන ගන්න විදිහත්. බෙන්ගාලි භාෂාව කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මව් භාෂාව. ඉතින් ඒ භාෂාවෙදිත් ඒගොල්ලෝ ගොඩම කරන්නේ මුලින්ම බෙන්ගාලි අකුරු ළමයින්ට හඳුනා ගන්න දෙනවා. ඊට පස්සේ ඒවා කියවන්න දීලා ඒවා ලියන්න හුරු කරනවා ටික. ඊට පස්සේ තමයි බෙන්ගාලි අක්ෂර දෙකක සමන්විත වචන කියවලා ලියන්න දෙනවා. ඒ වගේ ව්‍යාකරණ හඳුනා ගන්න දෙනවා. ඒ වගේ පොඩි වැඩ තමයි පෙරපාසල ඇතුලේ සිද්ධ වෙන්නේ. පොඩි වැඩ වුණත් ඒක දරුවට විශාල කාර්යයක් විදිහට තමයි ඒ පෙරපාසල ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ පෙරපාසලේ තවත් දෙයක් සිද්ධ කරනවා. මේක අපිට ගන්න පුළුවන් ඒ පෙරපාසලේ සිද්ධ වෙන කතන හැකියාව දියුණු කිරීම සඳහා කරන ක්‍රියාකාරකමක් විදිහට. මොකද ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් දරුවොත් පින්තූර පෙන්නලා ඒ පින්තූරවල තියෙන ප්‍රශ්න විස්තරාත්මක විදිහට අහනවා. එහෙමත් නැත්නම් ඒ දරුවන්ට ඒක විස්තර කරන්න දෙනවා. මේ මගින් දරුවගේ කතන හැකියාව සංවර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේ දරුවන්ට දෙනවා දන්න වචන සහ ඒ වගේ තියෙන ප්‍රතිවිරුද්ධ වචන මොනවද කියලා හඳුනගන්න වගේම ඒවා කියන්න. එතකොට දරුවා දන්නවා මේ වචන සඳහා තියෙන ප්‍රතිවිරුද්ධ වචනය මේක තමයි කියන එක. කුඩා වැඩිහිටියෙක් වගේ තමයි දරුවා බංග්ලාදේශ පෙරපාසලක සංවර්ධනය කරන්නේ. ඒ වගේම මෙයාලා කියනවා බංග්ලාදේශ පෙරපාසල ඇතුලේ තිබිය යුතුයයි යෝග්‍ය ලෙස සම්මත කරන කීපයක් මේගොල්ලෝ පහතින් දක්වලා තියෙනවා. ඒ මොනවද කිව්වොත් මෙයාලගේ පෙරපාසල් වල අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි පින්තූර පොත්. ඒවා දරුවන්ට බලන්න, ඒවා කියවන්න, ඒවා ඇසුරෙන් ප්‍රශ්න අහන්න, ඒ වගේ ක්‍රියාකාරකම් කරන්න අනිවාර්යයෙන්ම පින්තූර පොත් පෙරපාසල ඇතුලේ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දරුවට පේන්න සෞඛ්‍ය හා පරිසර සටහන් තියෙන්න ඕනේ. ඒ වගේම කතන්දර කාඩ් කුට්ටම්. මේක ටිකක් වෙනස් තමයි. නමුත් දරුවන්ට මේ කතන්දර කාඩ් කුට්ටම් එකට එක සම්බන්ධ කිරීම තුළින් කතන්දර ගොඩනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ කතන්දරේ එයාට තේරෙන විදිහට කියන්න දෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාකාරකම් කරන්න තමයි මේ කතන්දර කාඩ් කුට්ටම් කියන එක තියෙන්නේ. ඒ වගේම තමයි අකුරු ඉලක්කම් හා සම්බන්ධ ක්‍රීඩා. මේ මගින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දරුවට මුලින්ම අර විෂය මාලාවේ කියලා දෙන අකුරු සහ ඉලක්කම් සම්බන්ධයේ අන්න ඒ සම්බන්ධයේ දරුවට තව තීව්‍ර ලෙස එහෙමත් නැත්නම් හොඳින් අවධාරණය වෙන විදිහට දරුවට තේරුම් ගන්න තමයි ඒ සම්බන්ධ ක්‍රීඩා පෙරපාසල තුළ වැඩිපුරම තියෙන්නේ. ඒ වගේම තමයි හඬපට තැටි. මේක ටිකක් වෙනස් දෙයක්. මොකද හඬපට තැටි මේගොල්ලෝ භාවිතා කරන්නේ දරුවට විවිධ ශබ්ද, විවිධ ගීත
එතකොට දරුවා කවදාවත් අහලා නැති විදිහේ ශබ්ද එයාලට අහලා හුරු කරගන්න, ඒ ශබ්දයට අනුගත වෙන්න, මේ වගේ දේවල් කරන්න තමයි මේගොල්ලෝ විවිධ හඬපට මේ පෙර පාසල තුළ අනිවාර්යෙන් තියාගන්නේ. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ මේ දේවල් භාවිත කරමින් කරන ඉගැන්වීමත් හරිම වෙනස්. මොකද මෙයාලා හැමතිස්සම හිතන්නේ දරුවව ක්‍රියාශීලී කෙනෙක් කරලා තමයි උගන්වන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ගුරුවරියත් දරුවා සමග ක්‍රියාශීලී වෙලා තමයි උගන්වන්නේ. එතකොට මෙයාලගේ පෙරපාසල් ඇතුළ හරිම ලස්සනයි. ඒ කියන්නේ දරුවගේ මනස ඉක්මනින් පෙරපාසල හා සම්බන්ධ වෙන විදිහට මට පෙරපාසලේ ඉන්න ඕනේ, මම මේ තැනට හරි කැමති. ඒ වගේ දෙයක් දරුවට හිතන විදිහට තමයි මෙයාලා පෙරපාසල සකස් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාලා දරුවන්ට අලුත් දේවල් කරන්න ඉඩ ලබා දෙනවා. ඒ කියන්නේ දරුවගේ ඇතුලේ තියෙන කුසලතාවය දරුවට සංවර්ධනය කරගන්න, එහෙමත් නැත්නම් පාවිච්චි කරන්න ඒගොල්ලෝ ඉඩ සලස්සලා දෙනවා. ඒකට හේතුව තමයි මේගොල්ලන්ට ඕනි කරන්නේ නිර්මාණශීලී දරුවෙක් වගේම ඉදිරියට යන දරුවා සමාජයේ ඉහළ තලයකට යා හැකි තරඟකාරී දරුවෙකු වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මෙයාලා කරන්නේ දරුවා ඇතුළේ තියෙන කුසලතාවය එයාට භාවිතා කරන්න අවස්ථාව දීලා ඒ කුසලතාවයම සංවර්ධනය කරන එක. ඒ වගේම තමයි දරුවා ක්‍රියාශීලී කර දරුවාගේ භාෂාව සංවර්ධනයට අවස්ථාව දීම. ඒ කියන්නේ දරුවව හැම වෙලේම ඇක්ටිව් කරන, හැම වෙලේම දරුවට මොකක්ම හරි ක්‍රියාකාරකමක් දෙනවා. දරුවා කරන්න කැමති සෙල්ලමක්, දරුවා කියන්න කැමති දේවල් මේ හැමදේම අහලා කරලා, දරුවගෙන් ප්‍රශ්න අහලා, දරුවට සින්දු කියන්න අවස්ථාව දීලා මේ හැමදේම කරලා මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ භාෂාව සංවර්ධනය කරන්න. එහෙම නැත්නම් නිවැරදි ලෙස දරුවට කතා කරන්න, වචන උච්චාරණය කරන්න උගන්වන එක තමයි මෙයාලගේ බලාපොරොත්තුව වෙන්නේ. ඒ වගේම තමයි දරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා දීම හා දෙමව්පියන්ට ඒ සඳහා සහාය දැක්වීම. ඒ කියන්නේ මේගොල්ලන්ගේ අරමුණක් තියෙනවා පෙර පාසල පමණක් නොවේ දරුවාගේ සංවර්ධන මධ්‍යස්ථානය. ඉතින් මෙයාලා මොකද කරන්නේ? දරුවට පෙර පාසලෙන් සංවර්ධනය ලබා දෙනවා වගේම දරුවට නිවසේදී එහෙමත් නැත්නම් දරුවා රැක බලා ගන්න ස්ථානයකදී දරුවට මේ සංවර්ධනය නොකඩවා ලබා දිය යුතුයි. ඒ සඳහා මේගොල්ලෝ දෙමව්පියන් එක්කත් හරිම මිත්‍රශීලීව, එහෙමත් නැත්නම් අපි කිව්වොත් හරියට දෙමව්පියන් එක්ක හොඳ සහයෝගිකයින් යුතුව දරුවාගේ සංවර්ධනය ලබා දෙනවා කියලා මම වඩාත් නිවැරදි. ඉතින් මේගොල්ලෝ කරන්නේ දෙමව්පියන්ට දැනුවත් කරනවා දරුවාගේ සංවර්ධනයට කිසිම බාධාවක් වෙන විදිහේ දේවල් කරන්න එපා කියන එක. මොකද මේගොල්ලන්ට ඕනි කරන්නේ දරුවා තුල සිටින කෙනා වීමයි. ඉතින් ඒක නිසි ලෙස සාර්ථක වෙන්න නම් දරුවා පෙර පාසල තුළ සංවර්ධනය කරන කුසලතාවය නිවසේදීත් ඒ අයුරින්ම කරන්න ඕනේ. අන්න ඒක තමයි එයාලගේ බලාපොරොත්තුව වෙන්නේ. ඉතින් දරුවගේ සංවර්ධනයට මෙයාලා දරුවගේ නිවසේ පවුලේ අය, එහෙමත් නැත්නම් දරුවගේ වටපිටාවේ සිටින කට්ටිය, දරුවව බලා ගන්න අය, ඒ හැම කෙනාගේම සහාය ඇතුව තමයි දරුවගේ සංවර්ධනය සිද්ධ කරන්නේ. ඊළඟ එක තමයි ළමා හිතකාමී පරිසරයක් ලෙස පෙර පාසල සකසා තිබීම හා සුහදශීලීව දරුවා සමග සිටීම. ඒක මම කලින් කිව්වා වගේ. දරුවා සමග සුහදශීලීව ඉන්නවා කියන්නේ මේගොල්ලෝ හැම වෙලාවෙම දරුවට එයාගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙනවා. හැම වෙලේම දරුවත් එක්ක හොඳ මිත්‍රශීලීව කතා කරනවා. ගුරුවරියා හැම වෙලාවෙම දරුවව ෆලෝ කරනවා. එහෙමත් නැත්නම් ලුහු බඳිනවා. දරුවත් එක්ක හැම වෙලේම ගුරුවරිය ඉන්නවා. හැබැයි ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දරුවව පන්න උගන්නන එකට නෙමෙයි. ඒගොල්ලෝ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවගේ අදහස් හොමාරු කරගන්න. දරුවා තුල මේ කරන ක්‍රියාකාරකමක් හෝ වේවා, කරන ක්‍රීඩාවක් හෝ වේවා, නිර්මාණය කරන නිර්මාණයක් හෝ වේවා, මේ හැම දෙයක් පිළිබඳව දරුවා තුල ගොඩනැගෙන සිතුවිල්ල මොකක්ද? මේ හැම දෙයකින්ම දරුවා තමන්ගේ මනසේ ගොඩනගා ගන්න දේ මොකක්ද? මේ දේවල් සුහදශීලීව දරුවත්ගෙන් දැනගන්න තමයි ගුරුවරියා හැම වෙලාවෙම දරුවා ළඟින්ම ඉන්නේ. ඒ වගේම තමයි බංග්ලාදේශ පෙර පාසල් හරිම ඇට්‍රැක්ටිව්. එහෙමත් නැත්නම් හරිම ආකර්ෂණීයයි. ඒකට හේතුව තමයි එයාලා කැමති දරුවෝ හැම වෙලාවෙම පෙර පාසලට එන්න ආස කරනවා නම්. මොකද පෙර පාසල සුහදශීලී වගේම හරිම ආකර්ෂණීය, හරිම අලංකාර තැනක් වුණොත් තමයි අපිට දරුවව පෙර පාසලේ තබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් දරුවට ඉගෙන ගන්න එකවත්,
එහෙමත් නැත්නම් පෙර පාසලේ රැඳී ඉන්න එකවත් දරුවට කරන්න අපහසු වැඩක් වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මෙයාලා කරන්නේ පෙර පාසල දරුවට සිත් ඇද ගන්නාසුළු තැනක් බවට පත් කරනවා. පෙර පාසල ලස්සනට සරසනවා, ලස්සන විවිධ ආකාරයේ සෙල්ලම් බඩු තියෙනවා. ඒ වගේම ලස්සන කතන්දර පොත් තියෙනවා. විවිධ ක්‍රීඩා කරන්න පුළුවන්. මේ වගේ තැනක් විදිහට පෙර පාසල මේගොල්ලෝ පරිවර්තනය කරනවා. ඉතින් මේ ඉගැන්වීම් ක්‍රම යොදා ගනිමින් තමයි මේගොල්ලෝ දරුවව ඇට්‍රැක්ටිව් එහෙමත් නැත්නම් දරුවගේ සිත ඇද බැද ගන්නවා වගේම දරුවත් එක්ක මිත්‍රශීලී වෙලා දරුවව හොඳ අධ්‍යාපන මාර්ගයකට අරන් යනවා. ඒක තමයි මෙයාලගේ අරමුණ. ඉතින් මේ හැමදේම සිද්ධ වෙන්නේ දරුවට බරක් පතලක් නොදැනෙන විදිහට. ඒ කියන්නේ තරඟකාරී පරිසරයකට තරඟකරුවෙක් විදිහට දරුවව යොමු කරනවා වුණාට ඒක තරඟකාරී පරිසරයක්, මේක තරඟකාරීත්වයක් කියන දේ දරුවට නොදැනීම තමයි බංග්ලාදේශ පෙර පාසල තුළ ඒ දේ සිදු කරන්නේ. ඒ වගේම තමයි දරුවට අනවශ්‍ය මානසික පීඩනයක් මේගොල්ලෝ ලබා දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනි කරන්නේ දරුවා හරිම ෆ්‍රෙෂ්. එහෙමත් නැත්නම් එයාට මේ දේවල් වල බරපතලක් තේරෙන්නේ නැහැ. නමුත් ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් සංවර්ධනය කරලා ඉදිරියට ලබා දෙන්න තමයි. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ ඒ ගැන දරුවට කිසිම බරක් පතලක් දෙන්නේ නැති නමුත් දරුවා හොඳ තරඟකාරී කෙනෙක් විදිහට පෙර පාසල තුල බිහි කරනවා. ඒක තමයි මෙයාලගේ විශේෂ ලක්ෂණය වෙන්නේ. ඒ වගේම මෙයාලගේ පෙර පාසල් දිහා බැලුවොත් මේ පෙර පාසල කියලා කියන්නේ ඇත්තටම හැපි හවුස් එකක්. එහෙමත් නැත්නම් හැම වෙලාවෙම සතුට පිරුණු තැනක්. මොකද මේ පෙර පාසල තුළ දරුවා හැම වෙලාවෙම ක්‍රියාශීලී. ඒක එයාලගේ ඉගැන්වීම් ක්‍රමයක්. මොකද දරුවා ක්‍රියාශීලී වෙන්න එයාලා කරන්නේ ඒ ක්‍රියාකාරකම් තුළින් දරුවාගේ සංවර්ධනය සිද්ධ කරනවා. ඒක එයාලගේ විශේෂ කුසලතාවයක් එහෙමත් නැත්නම් විශේෂ හැකියාවක් කිව්වොත් අපි නිවැරදි. ඉතින් මේක තමයි බංග්ලාදේශයේ ඉගැන්වීම් ක්‍රම වගේම විෂය මාලාව විදිහට පෙර පාසලක් තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ කරපු විස්තර කිරීම එහෙමත් නැත්නම් මේ කරපු පැහැදිලි කිරීම හොඳට තේරුම් ගන්න ඇති කියලා. ඉතින් මට මේ අවස්ථාව ලබා දුන්න ගුරුවරයන්ටත් බොහොම ස්තුතිවන්ත වෙන ගමන්ම මම ඊළඟ අවස්ථාව මෙහෙඩිනී ගුරු මහත්මියට ලබා දෙන්න කැමතියි. ඉතින් මම මගේ එක්ක සම්බන්ධ වෙලා මේ විස්තරය අහගෙන හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි වගේම මෙහෙඩිනී ගුරු මහත්මියත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයිබෝවන් මම මිහිරණී සුරංගිමල් සඳමාලි. මට ප්‍රථම කතා කළ මගේ ගුරු සහෝදරයන් සියලු දෙනාට ස්තුතියි. ඔවුන් සාකච්ඡා කළ මාතෘකා සැවකින් ගත්තොත් බංග්ලාදේශයේ මුල් ළමාවියේ විකාශනය, බංග්ලාදේශයේ මුල් ළමාවියේ අධ්‍යාපනයේ නව ප්‍රවණතා හා ජාතික ප්‍රතිපත්ති, බංග්ලාදේශයේ මුල් ළමාවියේ අධ්‍යාපනය ක්‍රියාත්මක වන ආකාරය, බංග්ලාදේශයේ මුල් ළමාවියේ අධ්‍යාපනය සඳහා රාජ්‍ය දායකත්වය හා පෞද්ගලික අංශයේ දායකත්වය, ඒ වගේම බංග්ලාදේශයේ මුල් ළමාවියේ අධ්‍යාපනයේ විෂය මාලාව හා ඉගැන්වීම. ඉතින් මේ සියල්ලගෙන්ම පසුව මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ බංග්ලාදේශයේ මුල් ළමාවියේ අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ මුල් ළමාවියේ අධ්‍යාපනයට ආදේශ කළ හැකි ආකාරය පිළිබඳව. දරුවෙකුගේ ජීවිතයේ මුල් පස් වසර මොලේ වර්ධනය සඳහා ඉතාමත් තීරණාත්මක අවධියයි. එම කාල සීමාව තීරණාත්මක වන්නේ මොලේ වර්ධන වේගය මුල් පස් වසර තුළ ඉතාමත් ශීඝ්‍ර වීම නිසා පමණක් නොව එම කාලයේ දරුවාගේ බුද්ධිමය ක්‍රියාකාරීත්වයෙන් ගුණාත්මක බව තීරණය කරන බාහිර අත්දැකීම් වලට වඩාත්ම සංවේදී අවධියද වන බැවිනි. මීට අමතරව වයස අවුරුදු 3 සහ 5 අතර කාලය භාෂා සංවර්ධනය, සමානියෝජනය සහ පෞරුෂය ගොඩනැගීම් ආදී හා සම්බන්ධ ඉතා වැදගත් සංවර්ධන කඩිම් රාශියක් දරුවා විසින් ළඟා කරගන්නා අවධියක් වීම නිසාද එය සුවිශේෂී වෙයි. උපතේදී මිනිස් මොළය සිසු පද්ධතීන්ට සාපේක්ෂව නොමේරූ තත්වයක පවතී. මොළේ කොටස් අතරද මතකය, ඉගෙනුම, මාංශපේශීන්ගේ ස්වයං ක්‍රියාකාරීත්වය සහ වෙනත් බුද්ධිමය ක්‍රියා පාලනය කරන මස්තිෂ්කය වඩාත්ම නොමේරූ කොටස වේ. දරුවාගේ මොළේ ක්‍රියාත්මක කරමින් සෛල අතර තන්තු හෙවත් ගමන් මාර්ග ගොඩනැගෙන්නේ දරුවා ලබන අත්දැකීම් ඇසුරිනි. වයස අවුරුදු 1 හා 5 අතර කාලය තුල ගුණාත්මක බවෙන් යුත් උත්තේජක සහ
අත්දැකීම් ප්‍රමාණවත්ව ලැබීමෙන් එම අදාළ ගමන් මාර්ගයේ හෙවත් ක්‍රියාමාර්ග ප්‍රසාරණය වීම, ශක්තිමත් වීම හා ස්ථාවර වීම සිදුවේ. මෙසේ ගොඩනැගෙන සම්බන්ධතා අතරින් ප්‍රමාණවත් ලෙස උත්තේජනය නොවන සහ භාවිතා නොකරන සම්බන්ධතා ක්‍රමයෙන් ක්ෂය වී යයි. එම නිසා මෙම වියේදී සාරවත් පරිසරයක නොවැඩෙන දරුවෙකු විධිමත් පාසලක යොමු වන අවස්ථාවේදී දිගුකාලීන අධ්‍යාපනයට කෙසේ වෙතත් පාසල් ඉගෙනීමට පවා නිසි සූදානමක් නොමැති සම්පත් අහිමි වූ තත්වයක ලක්ෂණ පෙන්눔 කරයි. මුල් ළමාවියට අදාළ සංවර්ධන කාර්යයන් ළඟා කර ගැනීමේ සාර්ථකත්වය ඊට ශක්තිය සපයන පරිසරයක් මත රඳා පවතී. ආරක්ෂිත වූ සෞඛ්‍ය සම්පන්න වටපිටාව, සෞඛ්‍ය හා සනීප ආරක්ෂක පහසුකම්, අනුබල සැපයන දයාන්විත අන්තර්ක්‍රියාකාරීත්වය, සුදුසු ආකෘතීන්, ආරක්ෂාව සහ පෝෂ්‍යදායී ආහාර සැපයීම එවැනි පරිසරයක අන්තර්ගත වේ. පෙර පාසලක් මගින් ලබා දිය යුතුයයි අපේක්ෂා කරන්නේත් එමගින් සැපය යුතු වන්නේත් මෙම ශක්තිජනක පරිසරයයි. ඊට දරුවාගේ සංවර්ධන අවධියට සරිලන ලෙස සැපෙන ගුණාත්මක සත්කාරය සහ පුද්ගලික විවිධතාවන්ට ගරු කරමින් දරුවන්ගේ අවශ්‍යතා ඇමතීම හෙවත් ඉලක්ක කර ගැනීම අයත් වේ. මොන්ටිසෝරි පෙර පාසල, ළමා උයන, ලදරු පාසල යන විවිධ නම් වලින් අප රටේ එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ හඳුන්වන ලබන ආයතන වඩාත් පුළුල් අර්ථවත් නාමයක් ලෙස මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලෙස හඳුන්වනු ලැබේ. නව ජාත්‍යන්තර අර්ථකථනයන්ට අනුව ළමා මිතුරු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලෙස මේවා වැඩි දියුණු කළ යුතුව ඇත. උදේ පාසලක් මෙන් හුදෙක් දරුවාට යමක් උගන්වන ආයතනයක් ලෙස නොසලකා දරුවාගේ සියලු චර්යාවන් ප්‍රබෝධමත් එහෙමත් නැත්නම් උත්තේජනය කරමින් සමස්ත සංවර්ධනයේ උදෙසා දායක වන මධ්‍යස්ථානයක් බවට මේවා පත්විය යුතුය. පෙර පාසලකින් අපේක්ෂා කරන අරමුණු පෙර පාසල් ගුරුවරු ඉතා නිවැරදිව හඳුනාගත යුතුය. ශ්‍රී ලංකාවේ පෙර පාසල්වල අරමුණු ගතහොත් ඒවා නම් ළමයාට ඉන්ද්‍රියන් ඇසුරෙන් අත්දැකීම් ලබා ගත හැකි හිතකර සාරවත් ආරක්ෂිත පරිසරයක් සැපයීම, එදිනෙදා ක්‍රියාකාරකම් තුළින් යහපත් ආචාරශීලී හැසිරීම් රටාවක් ඇති කර ගැනීම, ප්‍රියමනාප කතාබහට හුරු වීමට අවස්ථාව ලබා දීම, මනා සෞඛ්‍ය පුරුදු හුරු කර ගැනීමට මඟ පෙන්වීම, ශාරීරික වර්ධනය හා හසුරු කුසලතා සංවර්ධනයට අවස්ථාව සැලසීම, යහගුණ වගා කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, බුද්ධිමය හා නිර්මාණශීලී හැකියාව වර්ධනය කිරීම, එදිනෙදා කටයුතු පිළිවෙලට හා අවසානය දක්වා කිරීමේ කුසලතා සංවර්ධනය කිරීම, පරිසරයට ආදරය කිරීම, පරිසරය වින්දනය කිරීම හා පරිසරය අගය කිරීම, අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දීමේ හැකියාව ලබා දීම, සහජීවනයෙන් කටයුතු කිරීමට හුරු කෙරෙන සුහද වාතාවරණයක් ගොඩනැගීම, දරුවාට මුල් ළමාවිය සහෝදරයන් හා සතුටින් ගත කිරීමට අවස්ථාව ලබා දීම. වර්තමාන රජය අපේක්ෂා කරන්නේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන දරුවන්ට දයාව, කරුණාව, මෛත්‍රිය භුක්ති විඳිය හැකි පූර්ව අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කිරීමයි. හරි. මීළඟට අපි බලමු බංග්ලාදේශයේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ එහි අරමුණු පිළිබඳ. මම මුලින්ම කිව්වා දරුවෙකුගේ සමස්ත සංවර්ධනය සඳහා මුල් ළමාවිය අධ්‍යාපනය වැදගත් වෙනවා කියලා. සමස්ත සංවර්ධනයට චිත්ත වේගීය, බුද්ධිමය, සදාචාරාත්මක, සමාජීය, ශාරීරික හා අධ්‍යාත්මික සංවර්ධනය ඇතුළත් වේ. පාසල් කාර්යසාධනය සහ පාසල්වල ළමුන්ගේ ජයග්‍රහණය කෙරෙහි ප්‍රබල ධනාත්මක බලපෑමක් මේවා මගින් ඇති කරයි. එහෙත් ප්‍රමාණවත් අවබෝධය, සමාජ ආර්ථික අසමානතාවය සහ දුර්වල සම්බන්ධීකරණ නායකත්වයක් හේතුවෙන් මුල් ළමාවිය සංවර්ධනය සහ වඩාත් නිශ්චිතව බංග්ලාදේශයේ පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය රාජ්‍ය අධ්‍යාපන සේවයේ කොටසක් නොවීම කනගාටුවට කරුණකි. බංග්ලාදේශයේ පූර්ව ප්‍රාථමික සඳහා බඳවා ගැනීම ආසියානු රටවල් අතර අඩුම අගයකි. ප්‍රධාන වශයෙන් නුපුහුණු ගුරුවරුන් සහ පහසුකම් හිඟකම හේතුවෙන් එහි ගුණාත්මක භාවය ප්‍රමාණවත් නොවේ. පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා විවිධ මුලපිරීම් සිදු කර ඇතත් පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු මුල්පිරීම් හා මැදිහත් වීම් සම්බන්ධීකරණය කළ හැකි ජාතික රාමු ප්‍රතිපත්තියක් හෝ යාන්ත්‍රණයක් බංග්ලාදේශය තුළ තවමත් නොමැත. නමුත් මේ කෙසේ වෙතත් බංග්ලාදේශයේ පෙර පාසල තුළ
දරුවන්ගේ අධ්‍යාපනය ගතහොත් බංග්ලාදේශයේ පෙරපාසල යනු දරුවාගේ සමස්ත සංවර්ධනයේ මධ්‍යස්ථානය වූද පෙරපාසල් දරුවා යනු තරඟකරුවෙකි. ඔහු ඇය ලබන්නේ බංග්ලාදේශය තුළ තරඟකාරී අධ්‍යාපනයකි. බංග්ලාදේශයේ පෙරපාසලේ ප්‍රධාන වශයෙන් බෙන්ගාලි හා ඉංග්‍රීසි භාෂා මගින් අධ්‍යාපනය ලබා දීම සිදු කෙරේ. මේ පෙරපාසල ප්‍රධාන අරමුණු වන්නේ දරුවන්ගේ ශාරීරික හා මානසික සූදානම පෝෂණය කරන අතර අවුරුද්දක් වැනි කාලයකදී ඔවුන් කිරීමට සමත් වීමයි. ඒ වගේම බංග්ලාදේශයේ පෙරපාසලක පන්ති කාමරය ගතහොත් එය ඉතාම ආකර්ශනීය විදිහට සකස් වූවක්. බංග්ලාදේශයේ දරුවන්ගේ දෙමාපියන් ගතහොත් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශේෂයෙන් මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ එම දෙමාපියන්ට දැනුමක් නොමැති තරම්. එම නිසා මුල් ළමාවිය දරුවන්ට නිවසේදී අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලැබෙන උදව් උපකාර අල්පයි. බංග්ලාදේශයේ විශේෂයෙන් දුප්පත් හා නූගත් පවුල්වල සිසුන් ඉලක්ක කර ගනිමින් මුල් ළමාවිය සංවර්ධනය යටතේ දරුවන්ගේ සංජානන භාෂාව සමාජීය හා චිත්තවේගී යන කුසලතා සංවර්ධනය කෙරේ. බංග්ලාදේශයේ පෙරපාසලක පන්ති කාමරයක සිසුන් 25-30 අතර වසරක කාලයක් තුල ඉගෙනුම ලබයි. තවද බංග්ලාදේශයේ මුල් ළමාවිය අධ්‍යාපනය ගතහොත් දරුවන්ට පෙරපාසලේදී ව්‍යාකරණ ඉගෙනීම, භාෂා දෙකක් අතර වෙනස්කම් මෙවැනි දේවල් ඉගෙන ගැනීමට සලස්වනවා. ඒ වගේම බංග්ලාදේශයේ පෙරපාසලක පන්ති කාමරය ඇතුළත ගතහොත් ඉතා ආකර්ශනීය විදියට පවත්වාගෙන යන බව දක්නට ලැබේ. දැන් අපි ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය යටතේ විෂය මාලාව සැකසී ඇත්තේ කෙසේදයි විමසා බලමු. ඉලක්කම් ලිවීම කියවීම, අකුරු ලිවීම කියවීම, ඉලක්කම්මා අකුරු අවබෝධයට ක්‍රීඩා. මෙවැනි දේ භාෂා අවබෝධය වගේම බුද්ධි වර්ධනය, ගණිත සංකල්ප දියුණු කිරීම වැනි සංවර්ධනයන් වෙනුවෙන් සිදු කෙරේ. ඒ වගේම නිර්මාණ සැකසීම, අත්වැඩ හා චිත්‍ර ඇඳීම තුළින් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ හසුරු කුසලතා වර්ධනය, නිර්මාණශීලී හැකියාව වර්ධනය කිරීමට බොහෝ සෙයින් දායක වේ. ඒ වගේම පාඩම් සැලසුම් අවබෝධයට ක්‍රීඩා සිදු කිරීම, එලිමහනේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් දරුවන් පෙරපාසල හා රැඳීමේ ඉඩකඩ බොහෝ සෙයින් වැඩි වේ. ශ්‍රී ලංකාවේ පෙරපාසලක විෂය මාලාව සැවකින් ගතහොත් මේ සියල්ලගෙන්ම මුල් ළමාවිය දරුවාගේ සමස්ත සංවර්ධනය සිදු කිරීමට බොහෝ සෙයින් වැදගත් වේ. එනම් සමස්ත සංවර්ධනය යනු දරුවන්ගේ සෞඛ්‍ය හා කායික, සමාජීය හා චිත්තවේග, ප්‍රජානන, භාෂාව හා මුල්කාලීන සාක්ෂරතාව යන සංවර්ධනාංශ සියල්ලම ආවරණය වන පරිදි විෂය මාලාව සැකසී ඇති බව පෙනී යයි. ඒ වගේම බංග්ලාදේශයෙන් මෙන් නොව ලංකාවේ බොහෝ දෙමාපියන් තම මුල් ළමාවිය දරුවාගේ අධ්‍යාපනය ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා දැනුමකින් යුතු බව පෙනී යයි. ඔවුන් නිතරම පෙරපාසලේ ගුරුතුමියන් සමගද සාකච්ඡා කොට දරුවන්ගේ අඩුපාඩු පිළිබඳ විමසමින් දරුවන් පිළිබඳ වඩාත් උනන්දු වන බව බොහෝ දුරට පෙනී යයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය මධ්‍යස්ථාන තුළ දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව දරුවන්ගේ පෝෂණය පිළිබඳවද විවිධ වැඩසටහන් සිදුවන බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ වර්ගීකරණය වර්ග 30කට වැඩි ප්‍රමාණයක් ලෙස දැක්වේ. තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඉගැන්වීමට සුදුසු විශේෂ අධ්‍යාපන ක්‍රමයන් පැවතීමයි. උදාහරණයක් ලෙස දෘෂ්ටි ඌන සහිත දරුවන්ට තමන්ගේ නිපුණතා අත්පත් කර දීම සඳහා පෙරපාසලේදී ශ්‍රවණය, ස්පර්ශය, ආග්‍රහණය, රස දැනීම භාවිතයට ගැනීම, හසුරු කුසලතා මෙන්ම බුද්ධි වර්ධනය සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම, පරිසර ගවේෂණයට අනුබල දීම, විවිධ රස හඳුන්වා දීම, සමාජශීලී වීමට අවස්ථාව ලබා දීම වැනි ක්‍රමයන් භාවිතා වේ. ශ්‍රී ලංකාවේ පෙරපාසලේ පන්ති කාමරය තුළ සිදුවන ක්‍රියාකාරකම් ලෙස පාට කිරීම, චිත්‍ර ඇඳීම හා ලිවීම, මෙහිදී ලිවීම බොහෝ පෙරපාසල් ආයතන අකුරු ලිවීම ලෙස වරදවා තේරුම් ගන්නා අතර ලිවීම යනු අකුරු ලිවීම නොව අකුරු ඇඳීම සඳහා අවශ්‍ය වන අත හා පැන්සල් නිවැරදි ලෙස හසුරුවා ගන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන විවිධ මෝස්තර ඉරි රේඛා ඇඳීම වෙනවා.
ඒ වගේම ක්ලේ හෝ සෙල්ලම් කිරීම සඳහා යොදා ගන්න ලබන විවිධ මාධ්‍ය යොදා ගනිමින් කරන ක්‍රීඩා, පසල් සහ විවිධ ක්‍රීඩා, විවිධ ගොඩනැගීම්, ඉදිකිරීම් ඇතුළත් වන ක්‍රියාකාරකම්, උදාහරණයක් ලෙස බිල්ඩින් බ්ලොක්ස් උපයෝගී කරගෙන විවිධ දේ ගොඩනැංවීම, පොත්, පංචේන්ද්‍රයන් වර්ධනය වන සෙන්සරි ක්‍රියාකාරකම් දල වශයෙන් පෙන්වා දීමට හැකියි. ඒ වගේම පන්ති කාමරයෙන් පිටත ක්‍රියාකාරකම් දෙස බැලුවහොත් වැලි සෙල්ලම්, ස්වභාවික පරිසරය උපයෝගී කරගෙන කරන ක්‍රියාකාරකම්, තාක්ෂණය, වඩු ශිල්පීය ක්‍රමය උපයෝගී කරගෙන කරන ක්‍රියාකාරකම් සහ නිර්මාණ, ජල ක්‍රීඩා, නාට්‍යමය ක්‍රියාකාරකම්, ඔන්චිල්ලා වැනි පැද්දෙන කැරකෙන ක්‍රීඩා උපකරණ, සෙල්ලම් මිදුල, නැගීමට පැනීමට හැකිවන උපකරණ, සමූහ ක්‍රියාකාරකම්, බොහෝ විට කතන්දරයක් හෝ කවි පන්තියක්, සින්දු කීම හෝ නැටීම, සංගීත භාණ්ඩ සමග කරන ක්‍රියාකාරකම්, දරුවන්ට විවිධ දේ පවසමින් කර පෙන්වමින් කරන ක්‍රියාකාරකම් ආදී බොහෝ දේවල් දල වශයෙන් පෙන්වා දීමට පුළුවන්. නැවතත් බංග්ලාදේශයේ මුල් ළමා විද්‍යාපනයේ විෂයමාලාව හා ක්‍රියාවලිය පිළිබඳ ඇස යොමු කර බලමු. බංග්ලාදේශයේ විෂයමාලාව සැවකින් ගතහොත් අවට ඇති ස්වභාවික වස්තුවක නම සහ කාර්යයන් හඳුනාගෙන ඒවා කිවීම, වස්තුවක් සෑදීමෙන් නිර්මාණශීලීත්වය පෙන්වීම, අංක ගණන් කිරීම, හඳුනා ගැනීම, ලිවීම සහ කියවීම, සරල එකතු කිරීම හා අඩු කිරීම, බෙන්ගාලි අකුරු හඳුනා ගැනීම, කියවීම හා ලිවීම, බෙන්ගාලි අක්ෂර දෙකකින් සමන්විත වචනය කියවා ලිවීම, පින්තූරයේ සිදුවීම් විස්තර කිරීම, දන්නා වචනය සඳහා ප්‍රතිවිරුද්ධ වචනය හඳුනා ගැනීම හෝ කියවීම. මේ විෂයමාලාව අධ්‍යයනය කර බැලුවහොත් වැඩි වශයෙන්ම දරුවන්ගේ භාෂා සංවර්ධනය, ගණිත සංවර්ධනය සහ තාර්කික චින්තන සංවර්ධනය පිළිබඳව වඩාත් අවධානයක් යොමු කර ඇති බව පෙනේ. නමුත් සෞන්දර්යමය හැකියාව දියුණු කිරීම, දරුවන්ගේ හසුරු කුසලතා දියුණු කිරීම, සමාජීය හා චිත්ත වේග සංවර්ධනය, ප්‍රජානන සංවර්ධනය, දරුවන්ගේ මානසික සංවර්ධනය පිළිබඳ අවධානය අඩු වී ඇති බව පෙනී යයි. බංග්ලාදේශයේ මුල් ළමා විය දරුවන්ට ඉගැන්වීම පිළිබඳ තවදුරටත් බැලුවහොත් ළමුන් සමග ක්‍රියාශීලී වී ඉගැන්වීම සිදු කිරීම, කුසලතා භාවිතා කිරීමට අවස්ථාව දීම, දරුවා ක්‍රියාශීලී කර දරුවාගේ භාෂාව සංවර්ධනයට අවස්ථාව දීම, දරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා දීම, ඒ වගේම දෙමාපියන්ට සහාය දැක්වීම, ළමා හිතකාමී පරිසරයක් ලෙස පෙර පාසල සකසා තිබීම හා සුහදශීලීව දරුවා සමග සිටීම වැනි දෑ පෙනී යයි. ඒ වගේම බංග්ලාදේශයේ මුල් ළමා වී දරුවන්ට ඉගැන්වීමේදී යොදා ගන්නා විශේෂිතම ක්‍රමයක් වන්නේ විවිධ හඬපට යොදා ගැනීමෙන් දරුවන්ට ඉගැන්වීමයි. ඉතින් අවසානයේදී මේ සියල්ලකින්ම පසු බංග්ලාදේශයේ මුල් ළමා විය අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ මුල් ළමා විය අධ්‍යාපනයට ආදේශ කළ හැකි ආකාරය විමසා බලමු. අපි සාකච්ඡා කළා බංග්ලාදේශයේ මුල් ළමා විය අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයක් ඇතුළත පන්ති කාමරයේ ඇතුළත ඉතා ආකර්ශනීය විදියට සකසා ඇති බව. එමගින් දරුවාගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගැනීමට හැකියාව ලැබේ. ඉතින් ශ්‍රී ලංකාවේ මුල් ළමා විය මධ්‍යස්ථාන ඇතුළත පන්ති කාමර ඇතුළත මේ විදිහට වඩාත් ආකර්ශනීය විදිහට තිබෙනවාටත් වඩා ආකර්ශනීය විදිහට සකසා ගත්තොත් ඒ වඩාත් යෝග්‍යයි මම සිතමි. ඒ වගේම අපි සාකච්ඡා කළා බංග්ලාදේශයේ මුල් ළමා විය දරුවන්ට ඉගැන්වීමේදී ඔවුන්ගේ භාෂා සංවර්ධනය, ගණිතමය සංවර්ධනය සහ තාර්කික චින්තන යන සංවර්ධන අංශ පිළිබඳව වඩාත් නැඹුරුවක් දක්වන බව. ඒ භාෂාමය සංවර්ධනයට, ගණිතමය හැකියා සංවර්ධනයට හා තාර්කික චින්තනයේ සංවර්ධනයට යොදා ගන්න අවධානය ලංකාවේ මුල් ළමා විය දරුවන්ට ඇති යොදාගතහොත් වඩාත් යෝග්‍යයි මම සිතමි. කුමක් නිසාදයත් ලංකාවේ මුල් ළමා විය දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියා, හසුරු කුසලතා හැකියා වර්ධනයට වැඩි අවධානයක් යොමු කළත් දරුවෙකුගේ ඉදිරි අනාගතය සඳහා භාෂාව, ගණිතමය හැකියාව සහ තාර්කික චින්තනය ඉතාමත් වැදගත් වන නිසයි. ඒ වගේම බංග්ලාදේශයේ මුල් ළමා විය ගුරුවරියන් දරුවන් සමග ඉතා සුහදශීලීව, ඉතා සමීපව කටයුතු කරයි. ඉතින් ලංකාවේ වර්තමාන රජය අපේක්ෂා කරන මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන දරුවන්ට දයාව, කරුණාව, මෛත්‍රිය භුක්ති විදිය හැකි පූර්ව අධ්‍යාපන මධ්‍යස්ථාන බිහි කිරීමට මෙය ආදේශ කිරීම වඩාත් යෝග්‍යයි මම සිතමි. එසේම ඉගෙනීමේදී
හඬපට යොදා ගැනීම ලංකාවේ අඩු වශයෙන් සිදුවන්නක්. බංග්ලාදේශයේ යොදා ගන්නා ලෙස හඬපට යොදාගෙන දරුවන්ට ඉගැන්වීම ආදේශ කිරීම වඩාත් යෝග්‍යයි මම සිතමි. කුමක් නිසාදයත් ගුරුවරිය විසින් සතෙකුගේ හඬ අනුකරණය කිරීමට වඩා හඬපටයක් යොදාගෙන ඒ දරුවන්ට ඇසීමට සැලැස්වීමෙන් දරුවන් පාඩමට ආකර්ෂණය වීම, අවධානය යොමු කිරීම සහ එම පාඩම බොහෝ කාලයක් මතකයේ රැඳීම වැනි වාසිමය සහගත කරුණු බොහෝමයක්. ඉතින් දකුණු ආසියාතික රටක් වන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳවයි අපි අද සාකච්ඡා කළේ. කුමන හෝ දෙයකින් ගත හැකි යහපත් දේ අපට ආදේශ කරගමින් සිටිනා තැන්ට වඩා අඩියක් හෝ ඉදිරියට යාමයි දියුණුවේ මඟ. මුල් ළමාවිය ගුරුවරුන් වශයෙන් හොඳම දේ දරුවන්ට දීමයි අපගේ යුතුකම. ස්තුතියි.